සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. මේ පේපරේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් පසුගිය කියන එක ටිකක් පැරණි වැඩි එක. ඒක ටිකක් පොඩ වෙනස් ආකාරයේ පේපර් එකක්. ඒක හන්දා මම ඒක ඒ විදිහටම ඔයාලට දුන්නා. පොඩි මිස්ටේක් කීපයක් තිබ්බා මම ඒවා හදනකොට කියන්න. හරි අපි යම් පේපරේට පේපරේ මම ගන්නම් ඔයාලට. හරි අපිට දීලා තියෙන මේක මේ අතන මේ පේපරේ තිබිච්ච ඒවාමයි. මේක මේ භාෂාව පේපරේට හොඳ දෙයක්. නමුත් සමහර කාලවලදී භාෂාවට උචිත දේවල් මේ වගේ පේපර්ස් වල ගිය අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවක් තමයි මේ දකින්න පුළුවන්. අපිට දීලා තියෙනවා භාෂාව හා සම්බන්ධ ප්‍රශ්න පහක් නෙවෙයි මේකේ 10ක් තියෙනවා. අපිට කියනවා අංක 1 සිට 5 දක්වා එක් එක් ප්‍රශ්නේ මුලින් දී ඇති මුලින්ම යොදා ඇති තද කළු. මේක කළු කරලා නැහැ. අකුරින් මුද්‍රිත පදයට අර්ථයෙන් සමාන නොවන පදේ ඉදිරියෙන් දී ඇති පද අතරින් තමයි ඒට හිමි අංකයේ තිත්තිර මත ලියන්න. කමල් කියන එකට අර්ථයෙන් සමාන නොවන එක මොකක්ද? හැදුවා කිව්ව නේද? හැදුවා සර්. මොකද උත්තරේ? ඒක නම් දන්නේ නැහැ සර්. නෙළුම් කියලා ගැහුවේ. නෙළුම් කියලා ගැහුවේ නේ. නෙළුම් කියලා කියනවා කමල් වලට. තාමනා තියෙන උත්තරේ? මම කියවිස 3. ඒ ටික ගොඩක් අවුල්ද? වුණ කියන්නේ මොහොන. වත කියලා කියනවා නේද? එන්නස 3 ගන්න බෑ. උතුම් ස්ත්‍රියද සර්? මේකේ උත්තරේනේ ජලය. මේක මේ වචන ටික අතරම ටිකක් සංකීර්ණයි. මේ ඒක නිසා මම ඔයාලගේ සිංහල සර් එකත් මේ පේපරේ කතා කරලා තමයි මම මේ අද කතා කරන්න ගත්තේ. මොකද ඒ තරම් කියන්නේ මේ මෙච්චර වචන තියනවද කියලා හිතෙනවා. ඒක නිසා මම සර් එකත් පොඩ්ඩක් කතා කරලා මේකේ පොඩ්ඩක් මේ වචන පිළිබඳව මොකද එතුමාට හොඳ අවබෝධයක් තියෙන නිසා කමල් කියන එකට අසමාන වචනේ ඉසුරු කියන්නේ මොකක්ද? හරි? උතුමාද සර්? උතුමා. මේකේ ඉසුරු කියන එකටත් අසමාන වචනය ස්වාමියා. 4 වෙනි එකමයි උත්තරේ. මේ ඊශ්වර දැන් සාමාන්‍ය ඊශ්වර 이르දිය කියන වචන ආශ්චර්යයෙන් සමානයිනේ සම වචන වගේ පේනව නේද අපිට? මේ ඊශ්වර 이르දිය ආශ්චර්ය. එතකොට මේ වචන තුන සාමාන්‍යයෙන් එක හා සමාන ආකාරයක් දකින්න පුළුවන් වචන. එතකොට ප්‍රශ්න තිබ්බේ මටත් ප්‍රශ්න තිබ්බේ ස්වාමියා හා උත්තරා කියන එකෙන්. එතකොට මේකේ උත්තරය ස්වාමියා. සමර කියන එක මොකක්ද උත්තරේ? දැන්වීම නෑ මේකේ යුද්ධද සර්? යුද්ධේශ නෑ සුනෙර. සමර කියන එකට විරුද්ධ පදේ සුනෙර. සුනෙර කියන්නේ පර්වතය කියන එක. කලි 4 වෙනි එක. ශූරයා. පාපේ කියන එක සර් එතකොට. කලි කියන එකට එන්නේ 4 නේ. පෙර තමයි. කියනකොට පෙර කියන වචනේ එනවා නේද? දැන් ඔය විවාදය කියන එකට කියනවාද කලහය කියලා එහෙම. කලහ කරගන්නවා එහෙම. එතකොට ඒවා සමානයි. මේකේ ඉන්නේ උත්තරේ පරාජය කියන එක. පාපය සූර්යයා කියන සමාන අර්ථයන් තියෙනවා.
එතකොට පරාජය කියන එක තමයි හතරවෙනි එකට උත්තරේ. පහ කක්ෂය. පහ කක්ෂය මේ අසමාන වචනේ ඉන්නේ කැලෑව. අනිත් වචන වලට මේ කක්ෂය කියන එකට සමාන අර්ථ තියෙනවා. දැන් මේ අතර මේ ප්‍රශ්නේ සංකීර්ණ ප්‍රශ්නයක් මේ පේපරේ නම මම උඩින් දාලා තියෙනවා ඔයාලට. පේපරේට දීලා තිබි පැයයි විනාඩි 15යි. අපිට පැය එකමාරක් දුන්නාට මේක පැයයි විනාඩි 15යි දීලා තිබ්බේ. පැයයි විනාඩි 15 ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නේ. දැන් ඊළඟ අහන්න සර් පස්වෙනි එකට මොකද්ද කිව්වේ? පස්වෙනි එකටද? ඔව් සර්. කැලෑව පළවෙනි උත්තරේ. මොකද්ද මේ කියන්නේ 1 2 3 ආන්සර් මොනවද? 1 2 3 ආන්සර්නේ දාන්නේ. පළවෙනි එකට මොකද අපි කිව්වේ ජලය 1 4 දෙවෙනි එකටත් 4 තුන්වෙනි එකට 5. සාමාන්‍ය භාෂාවත් එක්ක දුන්නොත් ඒ ප්‍රශ්න ගොඩක් සංකීර්ණ වෙනවා. මොකද භාෂාව පිළිබඳ දැනුම් බහුමයකට නැහැ. 6 සිට 10 දක්වා එක් එක් ප්‍රශ්න මුලින් දී ඇති තද කල අකුරින් මුද්‍රිත යෙදුම් වලට අර්ථයෙන් විරුද්ධ පිළිතුර. දැන් බලන්න සමානනේ විරුද්ධ පිළිතුර නැත්නම් වචන කාණ්ඩය යෙදුම් පහත දී ඇති වචන හෝ වාක්‍ය කාණ්ඩ යෙදුම් අතරින් තෝරා එයට හිමි අංක ඉදිරියෙන් ඇති පිළිමත ලියන්නලු. කාසි පහට වෙස් 10 මොන වගේ අර්ථයක් දෙන්නේ මේකෙන්? මේකේ උත්තරේ කියන්නකෝ. ප්‍රතිපත් 4 සර්. 4 නේ කාසි පාට වෙස් 10 කියන කිසි ප්‍රතිපත්තියක් නැහැ කියන එකද? එක එක වෙලාවට එක එක වෙස්. කිසිදු ප්‍රතිපත්තියක් නැහැ කියන එක. ඒක නිසා මේකට උත්තර දෙන්නේ ප්‍රතිපත්ති ගරුක වීම. යම රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ 7. තුන්වෙනි එක. very good. තුන්වෙනි එක. දැන් යම රජුරුවන්ගේ නඩු තීන්දුව කියන්නේ තීන්දුවත් අසාධාරණයි දඬුවමත් බරපතලයි කියන එකනේ. අපෙන් අහන්නේ විරුද්ධ පදේ. විරුද්ධාර්ථය. එහෙමනම් තීන්දුව සාධාරණ වෙන්න ඕනේ දඬුවම සුළු වෙන්න ඕනේ. මේක මේ මෝල් ගස් ගිලපු පිඹුරා. මේක පොඩි මිස්ටේක් එකක් තියෙනවා. මෝල් ගස් ගිලපු පිඹුරා. මොකද්ද මෝල් ගස් ගිලපු පිඹුරාගේ අර්ථය? දෙවෙනි එක ගහුවා සර්. ඔව් නිහතමානීත්වයෙන් අනූන. මෝල් ගස් ගිලපු එක කෙනා කියන්නේ නිකන් නම්මේ සීලේ නෑ අහංකාරයි වගේ අදහසක් තමයි එන්නේ. එතකොට නිහතමානීත්වයෙන් අනූන 8 වෙනි එකට. මෙන්න මේකෙත් එක වචනයක් අකුරක් වැරදි. කෝණේ කන මගුල් තුලා. කෝණේ කන මගුල් තුලා. මොකක්ද උත්තරේ? 4 වෙනි එක. කෝණේ කන මගුල් තුලා කියන එකේ අර්ථය මොකද්ද? හැංගි මගල් කණ එකද? නෑ කෝණේ කන මගුල් කෝණේ කියන්නේ නැකත් නෑ කියන එකනේ. නැකත් නෑ කියන්නේ සාර්ථක ප්‍රතිඵල නැහැ කියන එකනේ. ඒතර මේකේ උත්තරය එන්නේ එතන ප්‍රතිඵල සහිත කාර්යයක්. කෝණ කියන්නේ නැකත් නැහැ කියන එකනේ. කෝණේ මගුල් කරනවා කියන්නේ කිසි ප්‍රතිඵලයක් නැහැ කියන එක. ඒතර විරුද්ධාර්ථය වෙන්නේ ප්‍රතිඵල සහිත කටයුතු. අමු කැවිලා වගේ. සතිමත්ව. සතිමත්. අමු කැවිලා කියන්නේ පිස්සුවෙන් වගේ කියන එකනේ. සතිමත්ව කියන්නේ සිහි ඒ කියන්නේ සිහියෙන්. හොඳ සිහියෙන් යුක්තව කරනවා කියන එක තමයි සතිමත්ව කියන්නේ. මොහොමඩ් හොඳයිනේ වචන. මොහොමඩ් ඒ ටික නෑ හරි. ඒ හරි. පහ හරි සර්. ඊගාට දීලා තියෙනවා අපිට අකුරු කිහිපයක් තියෙනවා. අකුරු කිහිපෙට උඩින් තියෙනවා පොඩි ඉංගියක්. ඒ ඉංගියට අදාළ වචනය මේ දීලා තියෙන අකුරු තුලින් තෝරන්න ඕනේ. දුම්රිය ස්ථානයක නම. ඒක සර් ටයනු දෙකෙන් එකක් අල්ට යන්න කරොත් ග්‍රේට් වෙස්ටර්න් ගත්තා. ඒක තමයි කියන්න මම හැදුවේ. මේ එකක් අල් වෙන්න ඕනේ. අයන දෙකක් තියෙනවා සර්. එකක්. ඔව්.
මොකද්ද මේ නම කියන්නකෝ මයිකල්? Great Western sir. Great Western. खनिज वर्गයක්. උණුගල් උණුගල්. මේවට වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය නැති නිසා මම මෙහෙම කියාගෙන යනවා. කර්මාන්ත ශාලාවක් පිහිටි ස්ථානයක්. ඒකල Ekala. ඔව් ඒකල ගන්න පුළුවන්. දීවර වරායක්. වේරුවල Veruwala. බේරුවල. දිස්ත්‍රික්කයක අගනුවරක්. Kurunegala. සතර කෑගල් කුරුණෑගල. ඔය පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න සර් දිස්ත්‍රික්ක එක අගනුවරක් කියලා. එතකොට අහන්නේ සෝරි මේක දිස්ත්‍රික්කයක අගනුවරක් නේ පළාතක අගනුවරක් වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ තිබ්බේ දිස්ත්‍රික්කයක අගනුවරක්. සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කයක අගනුවර 9න් අගනුවර නැති දිස්ත්‍රික්ක තියෙන්නේ කොහෙද? ප්‍රධාන ටවුන් එක කියන එකනේ. දිස්ත්‍රික්කයේ ප්‍රධාන නුවර එහෙම නැත්නම් ප්‍රධාන නගරය කියන එක තමයි මේකේ අදහස. මේක තිබෙත් මේ විදිහටමයි. ඒක නිසා මම එහෙමම දැම්මා. දැන් කොළඹ ගත්තොත් ප්‍රධාන නගරය කොහෙද? කෝට්ටේ නේද? කෝට්ටේ. ඔව්. සතර කෑගල් આવොත් කෑගල් આવොත් එන්නේ නැද්ද සර් එතකොට? මේකේ කෑගල්ල ගන්න පුළුවන්ද? පුළුවන් නේ. පුළුවන්. ගල්ල ගන්න පුළුවන් නේද? ඔව්. ඔව් සර්. කුරුණෑගල ඔයා මාතරත් ගන්න පුළුවන් නේ. මාතර ගන්න පුළුවන්. මාතරත් ගන්න පුළුවන් නේ. ගොඩක් ඉන්න බලන්න ගියාම නේ. කුබුක්කන් ඔය තියෙනවනේ සර්. ආ? කුබුක්කන් ඔය කියලා තියෙනවා. කුඹුක් කන්නොය. ප්‍රධාන ජලාශය. Bowatanna. බෝවතැන්න. දැන් මේවා දැන් මෙහෙම අපි සරලව කියන ඔයාලා ගොඩක් හොයාගත්තු නිසා. හැබැයි හොයන්න ගියාම ටිකක් අමාරුයි නේ. සර් අතන මාදුරෝය 16 මාදුරෝය බැරිද සර්? මාදුරු ඔය මා තියනවද? මාදුරු Tiyanawani sir. නේද? ඔව්. මම මාදුරෝය දැම්මේ සර්. කමක් නැහැ. ප්‍රධාන ජලාශයක් ඒක බෝතැන්න. බෝවතැන්න. Bowatanna. බෝගය කඩල වී දෙකම එනවා සර්. රටකජු තියෙනවා සර්. රටකජ්ජු. කඩල එන්නේ නැද්ද සර්? අඩලත් පුළුවන් නේද? කඩල වීත් පුළුවන්. තනබිම Savana. සවානා පැරණි රාජධානිය දඹදෙණිය. Dambadeniya. මේ පේපරේ උත්තර තිබ්බේ නැහැ. මේක පේපරේ සාමාන්‍යයෙන් විභාග පේපර්ස් දානකොට ඒවයි උත්තර දානවා අඩුයි. සාමාන්‍යයෙන් මටත් හොයන සෑහෙන වෙලාවක් ගියා. සෑහෙන වෙලාවක් කියන සාමාන්‍ය සාධාරණ මොකද අපි දැනගන්න ඕනේ. පැරණි රාජධානියක් වුණා රාජධානියේ නම දැනගන්න ඕනේ. තනබිමක් වුණා තනබිමේ නම දැනගන්න ඕනේ. ඒක නිසා මේ වගේ ප්‍රශ්න සරලව දැන් පෙන්වුණාට අපි මෙහෙම කතා කළාට මේක ටිකක් සංකීර්ණයි. මේක අමුතුම ප්‍රශ්නයක් මේ 21 ඉඳලා 28 දක්වා. මේ වගේ ප්‍රශ්න මම වෙන පේපර්ස් වල දැකලා නැහැ. අපිට දීලා තියෙනවා මේ 21 සිට 28 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන විට පහත සඳහන් වාක්‍ය උපයෝගී කරගනිමින් ඒ ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. මේකට ලොකු වෙලාවක් යන පළවෙනි තීරුවේ සංඛ්‍යාවල එකතුව 6963ට සමාන නම් ස යන්නද වැරදි නම් වැය යන්නද ඉදිරියෙන් එද්දි ඉතිරි මත ලියන්න. කීයදයි කියන්නේ මේකේ? 7063ක් අවශ්‍ය. 7063 sir. 7063 නේ? ඔව් සර් 7063යි. වැරදිද හරිද? Veradine sir. වැරදිනේ සර් එතකොට. Wayanna. 9යි 15යි 20යි 28යි 44යි 53න් 3 පහක් ඉතුරුයි 10යි 22යි 30යි 36යි 43යි 49යි 55යි 65යි 66යි 6ක් ඉතුරුයි 9යි 15යි 18යි 20යි 25යි 30යි 40න් බිඳුව 4යි 3යි 7යි නේ 7063යි. ඒතර වැරදි. දෙවෙනි තීරුවේ එකතු වෙන පළවෙනි තීරුවේ 9 වෙනි සංඛ්‍යාව අඩු කළ විට ලැබෙන
උත්තරේ 16464 සමාන නම් ස යන්නද වැරදි නම් වැය යන්නද ඉදිරියෙන් තිත් කිරීමත ලියන්න. මේ පේපරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එකක්නේ. එතකොට ඒගොල්ලන්ට තියෙන ඇත්තටම ගොඩක් එකතු කිරීම, ගණනය කිරීම වගේ බදු දේවල් හදන්නේ. දේශීය ආදායම් සේවය කියන්නේ ගණකාධිකාරී සේවය හා සමාන සේවයක්. ඒක නිසා වෙන්න ඕනේ මෙහෙම පේපරයක් දාන්න නැත්තේ. දැන් සාමාන්‍ය එකතු කිරීම දුෂ්කර නම් මේවට යන කාලය අඩුද වැඩිද? වැඩි කාලයක් යනවා. පළවෙනි තීරුව එකතුව කීයද? තීරුව එකතුව 7063 දෙවෙනි තීරුව එකතුව 18623 23. ඒකෙන් අපිට කියනවා 9 වෙනි සංඛ්‍යාව අඩු කළාම 9 වෙනි සංඛ්‍යාව කීයද? 2150 2150 53. 12න් 5ක් 7යි 5න් එකක් 56යි සර් ඈ 56 1156 56. දාසේදාස් 600 467 සමානයිනේ. සමානයි. එහෙමනම් ස තුන්වෙනි තීරුවේ සංඛ්‍යාවල එකතුවේ සාමාන්‍ය 1098ට සමාන නම් ස යන්නද වැරදි නම් වැය. දැන් බලන්න මේ එකතු කරන්න ඕනේ ඇවරේජ් එක බලන්න ඕනේ. එකතුව කීයද ආවේ? 16485 85යි. සංඛ්‍යා කීයක් තියෙනවද? 15යි 15නේ 15 15යි 15යි. 15න් බෙදුවාම 1යි බිඳුවයි 1900 9යි. සමාන නෑ නේද? නෑ සර්. දැන් මේ මම බෙදපු විදිහට බෙදන්න පුළුවන්ද ඔයාලට? පේන්නේ සෙකන්ඩ්. දීර්ඝ බෙදීමෙන් නැතුව බෙදන්න පුරුදු වෙනවා නම් සාමාන්‍ය මේවා මම කියලාත් ඇති බලන්න 16485 බෙදනවා 15 15ට 1යි එකක් ඉතුරු 14ට නෑ බිඳුවයි 148ට 9යි 135යි 13ක් ඉතුරු වෙනවා නේ 13ට අගට 5ක් දැම්මම 135යි සාමාන්‍යයෙන් එහෙම පුළුවන් නම් පුරුදු වෙන්න අපිට කියන්න බෑ දැන් account වලට හදන අර දැක්ක පහුගිය අවුරුදු අපිට හොයාගන්න පුළුවන් වෙච්ච papers අපිට හැම එකක්ම හොයාගන්න හැම paper එකක්ම හොයාගන්න අමාරුයි ඒ හොයාගන්න පුළුවන් paper තිබ්බා සාමාන්‍යයෙන් අපිට තියෙන mathematics පැත්තට බර කරලා තිබ්බා සමහරලාට ඒක නිසා මේ පැත්ත පොඩක් දියුණු කරගන්න උත්සාහ ගන්න ඒක වටිනවා උත්තරේ බෑ පළමු තීරුවේ 13 වෙනි සංඛ්‍යාවක්. ඒ කියන්නේ 316 නේද? ඔව් සර්. 316. 9 වෙනි දෙවෙනි තීරුවේ 9 වෙනි සංඛ්‍යාවත් එකතු කොට දෙවෙනි තීරුවේ 9 වෙනි සංඛ්‍යාව කීයද? 2111. 2111. එකතු කරලා තුන්වෙනි තීරුවේ දෙවෙනි සංඛ්‍යාවෙන් බෙදූ පසු ලැබෙන උත්තරය 38 මේක 38 අතයි මේක බෙදෙන්නේ නැහැ කොහොමද කියන්නේ මේක 38න් බෙදුවාම බෙදෙන්නේ නැහැ සමානව නෑ සර් ලැබෙන උත්තරයට 66ක් එකතු කරලා වලට ලැබෙන උත්තරය 99 නම් මේක 99 ඉන්නේ නැහැ නේ බෙදුවම දශම සංඛ්‍යාවක් නෙන්නේ තේරෙනවද මේක බෙදුවම දශම සංඛ්‍යාවක් නේ දෙන්නේ අන්න බෙදලා බලමු 24ට නෑ 241ට 8යිද 7යි නේ 4ක් 6යි 4ක් 2 14යි 5යි අනේ 8ක් තියෙනවා නේ 8 වරක් 8 64යි 8 වරක් 2 16යි 6යි 22යි 187ට 187ට තියෙන්න පුළුවන් 7යි
4ක් 7ක් නෑ 6යි 6යි දශම ගානක් තියෙනවා. එහෙම නේද? ආ 168යි. එතකොට මෙන්න මේවා මේකේ උත්තරේ නෑනේ ඉන්නේ. මෙහෙම උත්තරයක් එන්නේ නෑ නේද? නෑ සර්. දැන් මේකට 60 මේකට 66ක් එකතු කළා තමයි නෙවෙයිනේ. දැන් මෙන්න මේවා මතක තියාගන්න. අගට ඔත්තේ සංඛ්‍යාවක් එනවා නම් කිසිදු අවස්ථාවක යත්තේ සංඛ්‍යාවකින් ඉතුරු නොවි බෙදෙන්නේ නැහැ. පැහැදිලිද? තේරෙනවද මං කියපු දේ? ඔව් සර්. දැන් මෙතන මේ 2427 28 බෙදනකොට එසැනින්ම ඔලුවට එනවා නම් මං කාරණා කීපෙකින් කියන මේක වැරදි කියලා කියන්න පුළුවන් ඒවා. මේක බෙදෙන්නේ නැහැ. මොකද මෙතන 8 තියෙන්නේ මෙතන කවදාකවත් අගට ඔත්තේ සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. පැහැදිලිද? එකක්. දෙක මෙතන බලන්න මේක 100ෙන් වැඩි කළොත් කීයද එන්නේ? 28 100ෙන් වැඩි කළොත් කීයද එන්නේ? 2800. 2800. දැන් මෙතන තියෙන්නේ කීයද? 2437. 2400. එතකොට අපිට පේනවා මේක තව පොඩි ගානක් වැඩි වුණා නම් මේකෙන් බෙදුවාම 100ක් එනවා. 100ට 66ක් එකතු කළාම කීයද? පානේ 150. එතකොට 99 කියන උත්තරේ එන්න පුළුවන්ද? ඈ 99 කියන උත්තරේ එන්න බෑ. සාමාන්‍යයෙන් අර මැත්ස් පැත්තට අංක ගණිතයට පොඩි බරක් තියනවා නම් මනසේ මේක හරි ලේසි. පළමු තීරුවේ එකතුවේ වර්ගමූලයේ දශම ස්ථාන දෙකක් එක් ගණනය කොට ලැබෙන උත්තරේ දෙයෙන් දී ඇති පිටිරි මත ලියන්න. මේ ක්‍රමේ මම ඔයාලට කියලා දුන්නද? 7063ද sorry 2000 කීයද මේක එකතුව පළවෙනි තීරුවේ එකතුව කීයද? 7063. 7063. අපි ඉලක්කම් අග ඉඳලා දෙකෙන් දෙකට වෙන් කරනවා වෙන් කරලා මුලට ආව ඉලක්කම කීයද? 70. අපි බලනවා 70ට ආසන්න ඒත් 70 ඉක්ම නොයන 70ට ආසන්න ඒත් 70 ඉක්ම නොයන වර්ග සංඛ්‍යාවක් තියෙන කීයද? 8 වරකට 8. 8 ලියුව මෙතන. මේ වර්ගයේ මෙතන ලියුව 64. අඩු කළාම කීයද? 6. 6යි. මෙන්න මේ 8 දෙගුණේ මෙතන ලියනවා. 8 දෙගුණේ කීයද? 16. 16යි. ඊට පස්සේ මේ දැන් දෙකෙන් දෙකට වෙන් කරන්න එක මේ දෙකම ගන්නවා 15ට. දැන් කීයද උත්තරේ 663. බලන්න ගන්න විදිය. මෙතනට අපි 1 දැම්මොත් මෙතනටත් 1 දාන්න ඕනේ. 1 160න් වැඩි කළාම 161යි. එතන මෙතනට දාන සංඛ්‍යාව මෙතනටත් දාන්න ඕනේ. මේ සංඛ්‍යාවේ මේ ඉලක්කම් තුනම වැඩි කළාම 666ට ආසන්න 666 ඉක්මනව යන්න ඕනේ. පැහැදිලිද? තේරුණාද මං කියපු දේ? පැහැදිලිද? සර් පොඩ්ඩක් ආපහු කියන්න ඕනේ. දැන් මේ 16 ලියපු හැටි පැහැදිලිද? ඒක හරි සර්. හරි. දැන් එතකොට දැන් මෙන්න මේ අපි කරන්නේ මෙන්න මෙතනට ලියන සංඛ්‍යාව මේ 63 කෙලින් උඩට 6 කෙලින් උඩට නෑ 63ම කෙලින් උඩට එකයි ලියන්නේ. මෙතනට 5 ලියුවොත් මෙතනටත් 5. පස්සරක් එතන 5 165න් වැඩි කරලා මෙතන ලියන්න ඕනේ. තේරුණාද? මොහමඩ්? ඔව් සර් ඒක හරි සර්. එතකොට එහෙම ලිව්වාම 663 ඉක්ම යන්න බෑ. අඩු කළාට පස්සේ මීට වඩා අඩු වැඩි ප්‍රමාණයක් ඉතුරු වෙන්නත් බෑ. පැහැදිලිද? ඔව්. දැන් එතකොට දැන් 5 ලිව්වොත් මොකද වෙන්නේ? 5 සරක් 5 25යි 30යි 32යි 5යි 3යි 8යි. එහෙනම් 5 එන්න පුළුවන්ද? බෑ. බෑ. අපි බලමු 4 160 ඒවා 4ක් 16 16 ඉස්සරට 64යි 4 හරියයි බලන්න. 4 වඩා 5 4 වඩා 26යි 26යි
4යි 2යි 6යි අන්න 660යි සර් ඔයාලම කීයද සර් 164 න් එක්ක වැඩි කරන්න ඕනේ. ආ සෝරි 164 මට වැරදුනා 164 හරි හරි 656 16යි 24යි 1යි 607 ඔව් 656යි 56 එතකොට 13න් 6 7යි හරිනේ හරිද ඊළඟට දරුවනේ අපි උත්තිව දසම චිත්‍ර ලිව්වා කියලා දැන් 84 දෙගුණේ මෙතන ලියනවා 84 දෙගුණේ කීයද 168යි 168යි මේ 7 අගට බිංදු දෙකක් දාන දැන් මම කොහොමද ඉලක්කම් දෙකෙන් දෙකට පහළට ගන්නවා කියලා 7 අගට මොකද කරන්නේ බිඳු දෙකක් ගන්නවා බිංදු දෙකක් දාන බිංදු දෙකක් දාන දැන් ක්‍රමේ හරිනේ මෙතනින් ලිව්වාම එයිවොත් මෙතනින් 1 ලියන්න ඕනේ මේකෙන් මේක වැඩි කළාම 700 ඉක්මවා යන්න බෑ දැන් කීය ලිව්වත් මෙතන 700ට වඩා වැඩි නේද ඔව් දැන් මෙතන මොකද තියෙන්නේ බිඳුව බිංදුව හරිනේ ඊට පස්සේ මොකද කරන්නේ තව බිංදු දෙකක් ගන්නවා දැන් කීයද 70000 70000 ඊට පස්සේ 840 දැන් මේ 840යිනේ දශම ස්ථානය අයින් කරමු ඒකේ දෙගුණේ කීයද 1680 1680 දැන් පැහැදිලිනේ දන්නවනේ මෙතන ලියන ඉලක්කම මෙතන ලියන්න ඕනේ මේකෙන් මේක වැඩි කළාම මේක අභිවා යන්න බෑ කී දෙන්න පුළුවන් ලියුවොත් බලමු 8 වරක් 8 64යි 8 වරක් 8 64න් 4 අයින්න බෑනේ 1,34,000 ගණක් බෑ එන්න බෑ එතකොට 4යි එන්න පුළුවන් 4 වරක් 4 16යි 16න් 6 4 වරක් 6 24යි 1යි 25යි 4යි 2යි 6යි හරිනේ 84.04යි 84.04 පැහැදිලිද අපිට පොඩ්ඩක් වෙලාව ඉතුරු නිසා අපි මේක ඉගෙන ගමුකෝ 24560 වර්ගමූලය හොයන්න අග ඉඳලා දෙකෙන් දෙකට වෙන් කරනවා බලන්න අග ඉඳලා දෙකෙන් දෙකට වෙන් කරනවා එතන මුලට ආවේ දෙක විතරයි දෙකට ආසන්න දෙක ඉක්ම නොයන වර්ග සංඛ්‍යාව කීයද 1 එකේ මූලය 1යි එකේ දෙගුණය 2යි එකේ දෙගුණය මෙතන ලියනවා එකේ වර්ගය දෙක යටින් ලියනවා කීයද උත්තරය ඉතිරි 1යි එකයි ඊට පස්සේ අපි ගන්නවා මේ දෙකම ගන්නවා 40 මේ සංඛ්‍යා දෙකෙන් දෙකට වෙන් කළේ දෙකක්ම ගන්නවා පහලට දැන් මෙතනින් ලියන සංඛ්‍යාව මෙතනින් ලියන්න ඕනේ මෙතනින් පහ ලියුවොත් මෙතනින් පහම තමයි නේද ඔව් සර් 25 125යි අඩු කළාම 20යි 60 ගන්න ගන්නවා පහලට ඊට පස්සේ මෙතන තියෙන 15 වේ දෙගුණේ මෙතනට 30යි 30යි ඊට පස්සේ මෙතනට 1 දැම්මොත් මෙතනට 1 මෙතන එන්නේ 7 වගේ 6 සර් 6ද 156 6 6 වරක් 6 36යි 6 6 වරක් 3 18යි මම 1836 24යි 224යි නේ ඔව් සර්
224යි. දශම තිත තිබ්බා. අගට කිසි දෙයක් නැහැ. දැම්මා. 156 දෙගුණේ කීයද? 312යි. 312යි. මෙතන එකක් දැම්මොත් මෙතන එකක්. දැන් මෙතන එකක් දැම්මත් බිංදුව දැම්මත් එන්නේ 3000 ගාණක්. මෙතන තියෙන්නේ 22400. 3000 සාමාන්‍ය උපරිම තියෙන පුළුවන් 7යි නේ. ඔව් සර්. බලමු. 4ක් 7 49යි. 1889. 4 2 14 4යි 18යි. 7යි 1යි 8යි. 4ක් 3 21යි. 11යි 511යි. 5යි එච්චරයි. ඉතරයි. දැන් අපිට අගට බිංදු දෙකක් දාන්න පුළුවන්. 1567 දෙගුණේ 3134ද? ඔව් සර්. බලන්න මෙතන දෙකක් එක දැම්මොත් 31000යි. මෙතන තියෙන්නේ 51000යි. එහෙනම් මෙතන එකකට වඩා දාන්න බෑ. එකයි. එකයි. 31341යි. ඒකෙදි 156.71 කැල් එකේ ගහලා බලන්න. මේවා හරි. හරියන්න ඕනි. ඊළඟ සංඛ්‍යාව. මේකේ මූලය හොයන්න. 60,31,936. 60,31,936. සාමාන්‍යයෙන් මේක හඳුනාගෙන තියෙන එක වැදගත්. වර්ගමූලය හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද වර්ගමූලය හොයන්න පුළුවන් අනිත් ක්‍රමය? මෙහෙම ඕනෙත් නෑ මූලය හොයන්න වෙන පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. ඔලුවට ආවොත් ඒ වෙලාවට. මම හිතුවා ඊටට මේක ලේසි කියලා. ලඝු වලින් පුළුවන්. ලඝු වලින් මේකේ මූලය හොයන්න කොහොමද හොයන්නේ? 24,560 මූලය කියන්නේ මොකද්ද? මූලය කියන්නේ මොකද්ද? දෙකෙන් එක්වෙනි බලය. මූලය කියන්නේ දෙකෙන් එක්වෙනි බලය. දෙකෙන් එක්වෙනි බලය. මේකේ ලඝු හොයලා මේකේ ලඝු ලියනකොට 10 කීවෙනි බලයද? මතක නැද්ද? ලඝු මතකද? ලඝු නම් මතක නෑ සර්. වෙලාවක ලඝු වලිනුත් කියලා දෙන්නම් ඔය. සාමාන්‍යයෙන් මෙහෙමයි. මම එක සැරයක් ඔඩිට් එක්සෑම් එක ලියලා ඒකේ තිබ්බා හීනවන ශේෂ ක්‍රමයට සේ අනුපාතය හොයන්න. හීනවන ශේෂ ක්‍රමයට සේ අනුපාතය කොහොමද හොයන්නේ? එක ඍණ වර්ගමූල n8 සුන්බුන් අගය බෙදීම පිරිවැය. වැඩි කිරීම 100. කොහොම තමයි. එතකොට අපිට හොයාගන්න බැරි මෙන්න මේ ටිකනේ වර්ගමූල n8. මෙන්න මේ ටික තමයි සුළු කරගන්න බැරි මෙන්න මේ ටික. ඔක සුළු කරන් තියෙන එකම ක්‍රමයේ තියෙන ලඝු. මම ලඝු වගු අරගෙන මම සුළු කරා. මගේ යාළුවෝ මගෙන් අහන මොකටද accounts වලට ලඝු කියලා. නමුත් ඒ වෙලාවට අපිට මතක් වෙන්න ඕනේ දැන් ඕන විවිධ ක්‍රම තියෙනවා. ඒ වෙලෙට ඔයාලගේ ඔළුවට ඒක ආවොත් හරි වැදගත්. ඒ නිසා අපිට ඉගෙන ගන්න තියෙන මොනවද දැනගන්න තියෙන මොනවද පුළුවන් තරම් දැනගන්න. විභාගය නිකන් අර අල්ලේ තියෙනවා වගේ අපිට ඉහළ ලියන්න. කිසිම දෙයක් අපිට ඕන නැහැ අවශ්‍ය නැහැ හැම කියලා හිතන්න එපා. අපිට ගන්න පුළුවන් දේවල් තියෙන කාගෙන්ද ඉදී ගන්න. ඉදී අරගෙන තමා පෝෂණය වෙන්න දෙන්නේ. හරි මේක හදන්න. හරි මේක හදන්න බලන්න.
අග ඉඳලා වෙන් කරනවා දෙකෙන් දෙකට 6 ඉතුරුයි 6ට ආසන්න 6 ඉක්ම නොයන වර්ග සංඛ්‍යාව කීයද 4 4 මූලය 2 දෙකේ වර්ගය 4යි දෙකේ දෙගුණයත් 4යි 4 අඩු කළාම 2යි ඉලක්කම් දෙකක් ගත්ත 15ට 203 එන්නේ මෙතන ලියන සංඛ්‍යාව මෙතන ලියන්න ඕනේ මෙතන එන්නේ 4යි නේ ඔව් 176 ඔව් 176යි අඩු කළාම 7යි 27 ඉලක්කම් දෙකක් 15ට ගන්නවා 485 48යි මේක 6 නේද ඉන්නේ 5 නේ 5 සර් 5 පස්සට 5 25යි පස්සට 8 40යි 42යි පස්සට 4 4යි 294 ඉලක්කම් දෙක ගන්නවා 36 245 දෙගුණේ 400 90යි පයි එතන තියෙන්නේ 9000 ගාණක් 7ක් 6ක් පුළුවන් 6 වරක් 6 36යි 6 වරක් 9 54යි 6 වරක් 4 24යි 5යි 29යි 2456 ඔව් බොහොම ඒකට ඇවිල්ලා තියෙනවා නේ දැන් ක්‍රමේ හුරුයි නේද කට්ටියට සාමාන්‍ය මේවා විභාගයකට නැතත් ඔයාලා පුරුදු වෙලා ඉන්නකොට දරුවෙකුට හරි කියලා දෙන්න පුළුවන් මේක 10 වසරේ පොතේ තියෙන්නේ මට මතක විදියට 10 වසරේ පොතේ තියෙනවා 10 වසරේ පොතේ තිබ්බට ළමයිට බෑ බොහොම එකට බෑ ඒක නිසා ඔයාලා දැනගෙන ඉන්න එක වැදගත් හරි එකත් අපි හදමු එකේවා 3යි 0.8ඒවා 3යි 9යි අගින් දෙකෙන් දෙකට වෙන් කළා මුලට ඉතුරු වෙනවා 11ට ඉක්ම නොයන වර්ග සංඛ්‍යාව 9 9 මූලය 3යි 3 වර්ගය 9යි 3 දෙගුණය 6යි 11 9ක් 2යි ඉලක්කම් දෙකක් 15ට ගන්නවා මෙතන ලියන ඉලක්කම් මෙතන ලියන්න ඕනේ මෙතන 3යි එන්නේ මෙතනත් 3යි 63 ඒවා නම් 3ක් 169යි හරිද 189යි 189යි 21ක් ඉතුරුයි නේ ඔව් සර් ඉලක්කම් දෙකක් ගන්න 15ට 88යි 33 දෙගුණය 66යි මෙතන ලියන ඉලක්කම් මෙතන ලියන්නත් ඕනේ මෙතනටත් 3 මෙතනටත් 3 3 වරක් 3 9යි 3 වරක් 6 18යි 19යි මෙතනට එන 9 දෙකක් නේ හරිද මම 190 333 දෙගුණය 666යි 3යි 3 වරක් 3 9යි 3 වරක් 6 18යි 19යි 19යි පුරුදු නේද දැන් පුළුවන් නේද අපහසු කෙනෙක් ඉන්නවද යසෝදා හරි සර් දැන් තේරුණා ඉෂාකට අපහසුනේ අමතක වෙන්න දෙන්න එපා අපිට නම් මේවා මතක් කරගන්න අවස්ථාව දෙන උගන්නන නිසා ඒක නිසා මේ සාමාන්‍ය ක්‍රම තියෙනවා මේක අපිට විවිධ තැන්වල වැදගත් වෙන්න පුළුවන් අනිත් දේ තමයි ගණිතය ගණිතය අමතක කරන්න එපා ගණිතය ජීවිතේට බද්ධ කරගන්න කඩේකට ගිහලා බිලක් බහන්න ටික ගන්නකොට ඔයාලා බිල හිතෙන් හදන්න ඉතින් හදලා මුදලාලි ගාන කියනකොට ඔයාලා ගාන හිතා ගන්න සාමාන්‍ය මේ මට්ටමට එන්න මොකද අංක ගණිතය පුළුවන් එක්කෙනා බොහෝ දේවල් කරනවා සාමාන්‍යයෙන් අංක ගණිතය කියන්නේ අපි කියන 6 4 බැරිද කියලාත් අපි අහනවන්නේ ඒ වගේ අංක ගණිතය කියන්නේ මු බේසික්ම දේ හැබැයි අමාරුයි මොකද හේතුව අපි උත්සාහ කරන්නේ දීර්ඝ වැඩි කිරීමට දීර්ඝ බෙදීමට ඒ වගේ ඒවා
ඇඟිලි වලින් එකතු කරන්න ජීවිතේ ඇඟිලි වලින් එකතු කරන්න එපා. ඒ වගේ පුරුදු ටිකක් හදාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේවා අමතක නොවි මතක තියාගන්න. හරි අපි යන් ඊගා ප්‍රශ්නෙට. පළමු තීරුවේ 8 වෙනි සංඛ්‍යාවේ සංඛ්‍යාවත් දෙවෙනි තීරුවේ පළවෙනි සංඛ්‍යාවත් තුන්වෙනි තීරුවේ 8 වෙනි සංඛ්‍යාවත් එකට වැඩි කළ විට ලැබෙන උත්තරය. පළවෙනි තීරුවේ 8 දෙවෙනි තීරුවේ පළවෙනි එක ආයි තුන්වෙනි තීරුවේ 8. මොනවාද සංඛ්‍යා තුන? තුනයි 91යි 278යිද? 300 391යි පළවෙනි එකේ පළවෙනි 278යි 91 හරි. හරි 278 නේද? ඔව් සර් 278. 278 මෙන්න මෙහෙම වැඩි කළාම එන උත්තරේ කීයද? 75894. 3 21යි 23යි 3 කීයද මේක වැඩි කළාම එන්නේ? 75 894. 75යි 894. දැන් මේවනදී එච්චර දේවල් නේ වැඩි කළ ගන්න පුළුවන් නේ. දැන් මේ බලන්න මේක හදලා දින දේශීය ආදායම් සේවයටම. වැඩි කිරිය දැන් බදු ගණනය කරලා දෙවන තියෙන්නේ එකතු කරනවා අඩු කරනවා බෙදනවා ඒ වගේ දේවල් තියෙන්නේ. ඒ සර්විස් එකටම තමයි මේක හදලා තියෙන්නේ. වැඩ වැඩි. පළවෙනි තීරුවේ 7 වෙනි සංඛ්‍යාව 6 වැඩි කිරීම 10 වර්ගයේ දන බලන්න මේ සංඛ්‍යාව 6 වැඩි කිරීම 10 වර්ගයේ නේ එහෙම නේද ධන 2 වැඩි කිරීම 10 ධන 1 10 වර්ගයේ කීයද? ඊය. ඒ මහාය 600 80යි. 10 ඒවා දෙක 20යි. 621ද? ඔව් සර්. ඈ? ඔව්. දැන් මේ කියන සංඛ්‍යාව 621ද? නේ. පළවෙනි තීරුවේ 7 වෙනි සංඛ්‍යාව 620 සර්. ඔව් 621යි. හරියට උත්තරේ නේද? හරි. පළමුවන තීරුවේ සංඛ්‍යා අතර පරාසය කුමක්ද? ඉදිරියෙන් ඇති ටිප් කියලා මත ලියන්න. පළවෙනි තීරුවේ සංඛ්‍යා අතර පරාසය. පළමුවන තීරුවේ සංඛ්‍යා අතර පරාසය කුමක්දයි? මොකද මේ කියන්නේ? වැඩි සංඛ්‍යාවයි අඩු සංඛ්‍යාව අතර වැඩි සංඛ්‍යාවයි අඩු සංඛ්‍යාව අතර වෙනස. අඩු සංඛ්‍යාව 3 වැඩි සංඛ්‍යාව 2156. 6. එතන පරාසය 2153. 2153යි. 53යි නේ? ඔව්. හරි. මේ සංඛ්‍යා රටා ටික හෙව්වද? ඒක නම් දැන් පෙන්වන්න විදියක් නැහැ. බෝඩ් එක පේන්න ඕනේ නිසා ඔයාලට. පළවෙනි එකට උත්තරේ කීයද? පළවෙනි උත්තරේ 29ට උත්තරේ කීයද? 125. 144 නේද? 144 144 සර්. 144යි. කොහොමද එන්නේ? 7 ධන 4 බෙදීම 2 වර්ග. කොහොමද එන්නේ? 4 2 7 ධන 4 බෙදීම 7 එකතු කරලා ඒකේ වර්ගය මැදට. හරිනේ?
ඔව් සර්. කල දෙකෙන් බෙදුවම 2යි 2 7 9 වර්ගය 81යි. 6යි 121යි 10යි. 10 දෙකෙන් බෙදුවම 6යි 11යි 11 වර්ගය 121යි. 12යි 169යි 2යි. දෙක බෙදීම දෙක 1යි 12යි 13යි 13 වර්ගය. දැන් මේවා ගන්න අපිට තියෙන වැදගත්ම දේ මොකද්ද? චක්‍රේ. වර්ග සංඛ්‍යා හඳුනගෙන තියෙන එක. දැක්ක ගමන් මේක වර්ගයක් කියලා දකින්න පුළුවන් නම් අපිට ඒක උදව්වක් වෙනවා පහසුවක් වෙනවා උත්තරේට. මෙතන 9 මෙතන 6 6න් භාගේ 3යි 3යි 12යි 12 වර්ගය 144. 144යි. 144. ඊළඟ සංඛ්‍යාව ක්‍රමයෙන් හොයාගත්තාද? එකසිය 30 මම හිතුවා මේ කියන්නේ හොඳයි කියලා. 12 18 108 46. මොකද මේකේ තියෙන මේ රටාව? මොහමඩ් කැඩි කැඩි හැන්නේ මොහමඩ්. සර් එතන ගත්තේ මම නම් මේ ඒ කියන්නේ 12යි 18 පරතරය 6යි. ඊට පස්සේ 18 වැඩි කිරීම 6 108යි. එතන 6 වරක් 6 36ක් එනවා. ඊට පස්සේ අර 4යි 6යි එකතුව 10යි. එමය ගත්තේ. එහෙම කියලා තමයි හිතුවේ නම්. ඒතර ඊළඟ එක 24 36 එතන පරතරය 12යි. 432යි 36 12 432යි. එතන 12 වරක් 12 124යි 20යි 164යි. එහෙම. එහෙම හරියට දන්නේ නැහැ සර් ඒ ක්‍රමේ. හරි. දෙවෙනි සංඛ්‍යාව දෙකෙන් බෙදලා පළවෙනි සංඛ්‍යාවෙන් වැඩි කරනවා 108යි. හරිද? මේකේ භාගය මේකෙන් වැඩි කරනවා 108යි. මේ තුනම තුන බෙදන්න. හරිද? 4යි 6යි 10යි. හරිද? හරි උනේ නැද්ද තාම? අයිෂා මොකද සර්? දැන් මම මොකද කිව්වේ? දෙවෙනි සංඛ්‍යාවේ දෙකෙන් බෙදලා පළවෙනි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. එතකොට 108 එනවා. මේ සංඛ්‍යා තුනම එකතු කරලා තුනෙන් බෙදුවාම එනවා 46. 46. බලන්න මේකේ දෙවෙනි සංඛ්‍යාවේ භාගය 18 18 ඒවා 24ක් 432යි. මේ තුනම එකට එකතු කරලා තුනෙන් බෙදන්න 164. හරිද? ඊගාට එතකොට 5 ඒක තමයි කේස් එක නේ. අනේ සෝරි 20 30 20 භාගය 15යි. 15 ඒවා 20ක් 300. 300යි.
එකතු කළාම 350යි. 350 තුනෙන් බෙදුවම බෙදෙන්නේ නැහැ නේ. දෙන්නේ නැහැ සර් 116 කමන්න එහෙම දාමු. 350 බෙදීම 3. 350 බෙදීම 3. sorry. මොනවා හරි කිව්වද කවුරු හරි? ඊළඟ ප්‍රශ්නය 3 13 172 මේක 173 නෙවෙයි 172 3 13 172 මේක 173 කියලා නේද තියෙන්නේ ඔව් සර් 4 20 404 ඒක හරිය උඩ එක 172 වෙන්න ඕනේ ඊට පස්සේ 5 29 හිස්තැන 13 වර්ගයට 3ක් එකතු කළාම 172යි 20 වර්ගය 400යි 400ට 4ක් එකතු කළාම 404යි 29 වර්ගය කීයද 840 840 අරුන්නේ 840යි නේද 41 වෙන්න ඕනේ 40ක් වෙන්න බෑ අකට නවරක් නම 41යි 25යි 840 6යි 846යි ඊගායක 12යි 60යි 14යි 84යි 8යි 56යි 12යි 96යි ඊට පස්සේ 10යි 90 හා 90 very good මොකද ක්‍රමේ 12 වැඩි වෙනවා 5න් 60යි 14 6න් වැඩි වෙනවා 84යි 8 7න් වැඩි වෙනවා 56යි 12 8න් වැඩි වෙනවා 96යි 9න් වැඩි වෙනවා 90යි 12යි 15යි 20යි 27යි 38යි 51යි ඊට ඊගාට එන්නේ 66 නෑ 66 68 සර් 68 හේරත් very good මොකද්ද හේරත් මේකේ රටාව ප්‍රථමක සංඛ්‍යා එකතු වෙලා තියෙනවා පෙර සංඛ්‍යාවට ප්‍රථමක සංඛ්‍යා බලන්න පරතරය 3යි 5යි 7යි 11යි 13යි එහෙනම් ඊගා ප්‍රථමක සංඛ්‍යාව කීයද 17යි 68 ඒ රටාව හොඳයි නේද රටා ටික සාමාන්‍යයෙන් ඔයාලා බලන්න මේ සංඛ්‍යා රටා ටිකක් වැඩිපුර අපි කරන එක හොඳයි සංඛ්‍යා රටා කරනකොට තමයි මනස ටිකක් විවිධ පැතිකඩයන්ට හිතෙනවා විවිධ පැතිකඩයන්ට හිතනවා කියන එක හරි වැදගත් අපිට ඒක නොදැනුණාට දැන් අපි මම මේ කතා කරද්දී ඔයාලා පටපට ගාලා උත්තර කිව්වට උත්තරේ හොයන්න සෑහෙන මහන්සි වුණානේ එහෙම නේද මං හරිද ඔව් සර් පෙරලනවා මේ පැත්තට පෙරලනවා බෙදනවා වැඩි කරනවා අඩු කරනවා එකතු කරනවා රටේ නැති දේවල් මේකේ කරනවා. එහෙම කරනවා කියන්නේ අපේ මනස එහාට මෙහාට දෝලණය වෙනවා වැඩ කරනවා. ක්‍රියාකාරී වෙනවා ඇක්ටිව් වෙනවා. හොඳට බ්ලඩ් සර්කියුලර් එක හොඳට
සිද්ධ වෙනවා. ඒක හොඳයි. හොඳ දෙයක් ඒක. ඒක අපිට වෙනත් දේවල් වලින් ගන්න. දැන් වචන දුන්නට වචන වලින් ගන්න අමාරුයි බොහෝ වෙලාවට. සංඛ්‍යාවල් මේක අපි එක එක දේවල් කරලා බලනවානේ එක එක පැතිකඩ යන්න බලනවා. ඒකහන්ද මේ සාමාන්‍ය සංඛ්‍යා රටක් සතියකට 5ක් 10ක් කළාට කමක් නැහැ. It is better to you. හරි. අපි යන් ඊගාව ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක්. මම පේපරේ වලට තියන්න පේන්න තියන්නේ නැහැ. මොකද මේ මට වගුව ඕන නිසා නේ. අපි වගුවෙන්ම යන්කෝ. පේපරෙන්ම යන්කෝ. මේකත් හොඳ ප්‍රශ්නයක් කියලා මම හිතනවා. අපිට කියනවා ගැමුණු පැරකුම් විජය අබේ යන එල්ලේ කණ්ඩායම් 4 මේක 4 වෙන්න ඕනේ. එකිනෙක කණ්ඩායම් හා තරඟ වැදුණු ඔය පහත දැක්වෙන වගුවේ සඳහන් වන්නේ එක් එක් කණ්ඩායම් වල තරඟ විස්තරයි. ඉතින් අපිට A B C D E F G කියන හිස්තැන් වලට අදාළ අංක තීරණය කොට පහතින් දී ඇති ඉරිමත ලියන්න. සම්පූර්ණ තරඟ සංඛ්‍යාව කීයක් තියෙන්නේ නැතිද මේකේ? සම්පූර්ණ තරඟ සංඛ්‍යාව කීයක් තියෙන්නේ නැතිද? 12යි නේ සර්. තරඟ 12යි සර්. 12යි. තව උත්තර දිනවද? 6යි. තව 6යි සර්. 6යි. දැන් ටීම් කීයද? ටීම් කීයද? 4යි. දැන් මේ 4 එකිනෙක හා තරඟ වදිනවා. එකිනෙක හා තරඟ වදිනවා. ඒතර තරඟ කීයක් තියෙන පුළුවන්ද උපරිම? නෑ නේ. ටීම් 4යි. දැන් A ගත්තොත් Bත් එක්ක C ගැමුණු ගත්තොත් පැරකුම් විජය අබේ කියන තුන් දෙනාත් එක්කම සෙල්ලම් කරනවා. එතකොට පැරකුම් ගත්තොත් අනිත් තුන් දෙනාත් එක්කම සෙල්ලම් කරනවා. විජය ගත්තොත් අනිත් තුන් දෙනාත් එක්කම සෙල්ලම් කරනවා. අබේ ගත්තොත් අනිත් තුන් දෙනාත් එක්කම සෙල්ලම් කරනවා. තරඟ කීයද ඔක්කොම? 6යි. කීයද? 6යි. 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 very good. 6යි. මේක කොහොමද හොයන්නේ? 4C2 කියලා ඈ? ඔව් 4 සංකරණ 4C2 4C2 කියලා ගන්න පුළුවන්. 4C2කින් ගන්න පුළුවන්. 6යි. දැන් බලන්න මේවා විසඳ ගන්න ඕනේ දේවල්. දැන් බලන්න දිනු තරඟ තීරුවේ දැන් ඔයාලට පේනවා 3යි ගැමුණු 3ක් දිනලා තියෙනවා. දැන් බලන්න එතකොට එක ටීම් එකක් කීයක් එකද සෙල්ලම් කරනවද? අපි තුමු A B C D කියලා ටීම් 4. A කීයක් එක්ක සෙල්ලම් කරනවද? 3. ඒ අනෙක් ටීම් 3ත් එක්ක සෙල්ලම් කරනවා. එතකොට Aට කියනවා ගැමුණුට කියනවා තරඟ 3ක් දිනලා එහෙනම් පෙරදුණු තරඟ බිඳුවයි නේද? ඔව්. ජය පරාජයෙන් තොරවත් නැහැලු. පැහැදිලිද? එතකොට එයාගෙන් අහනවා පිළ ලැබූ ලකුණු. ගැමුණු පිළ කීයක් ලකුණු ලැබුවද? දැන් ගැමුණු තරඟ සියල්ලම දිනුවා නම් ගැමුණුට එරෙහිව එක ලකුණක්වත් අරන් තියනවද? නෑ. නෑ. පැහැදිලිද? අරන් නෑ. හරිනේ බිඳුවයිනේ. පැරකුම් තරඟ 3යි දිනු තරඟ 2යි එකක් පරාදයි. කාටද පරාද වෙලා තියෙන්නේ ගැමුණු? පැරකුම් ගැමුණුට. very good. ගැමුණුටයි පැරදුනේ. පැහැදිලිද මම මේ කියන දේ? බලන්නේ වගුවෙන් අපිට සෑහෙන ඒ කියන්නේ පුදුමාකාර දෙයක් කියන්න පුළුවන්. පැරකුම් කාටද පැරදුනේ? ගැමුණුට. දැන් මගෙන් අහන්න එපා කොහෙද තියෙන්නේ කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ගැමුණු තරඟ 3 තරඟ 3ම දිනනවා. අනිවාර්යයෙන්ම පැරකුම් ගැමුණුට පරාදද නැද්ද? පරාදයි. දැන් ජය පරාජයෙන් තොරව තරඟ අවසන් වෙලා නැතිලු. එකක් තියෙනවා. ලැබූ ලකුණු 8යි. එහෙනම් තරඟයකට ලකුණු කීයක් ලැබිලා තියෙනවද? 4. 4යි. එහෙනම් මට ඊගේ උත්තරේ කියන්න. 12. ඊගේ උත්තරේ කීයද? 12. දැන් බලන්න කුම්ට එරෙහිව ලකුණු 4ක් අරන් තියෙනවා. හරිනේ එතකොට
තාර්කිකයිද? හරි. හරි. දැන් බලන්න විජය තරඟ කීයක් පරාදයිද? තරඟ පරාද නෑ සර්. පරාද නෑ. දෙකක් පරාද. විජය විජය දෙකක් පරාද. දෙක කියලා දීලාම තියෙනවානේ. දෙකක් පරාදයි. දිනලා නෑ සර් එකක්. දෙකක් පරාදයි. ජය පරාජයෙන් තොරව එකයි. එකයි. කොට එතකොට දිනලා ඒ නැහැ. වලාගේ කීයද? බිංදුව. බිංදුවයි සර්. කීයද? බිඳුවයි. බිඳුවයි. අප හැදිලා ඉන්නවද? ඒ වලාගේ බිඳුවයි. පැහැදිලිද? ඔව් සර්. එතකොට මේගොල්ලෝ ලැබලා තියෙනවා ලකුණු දෙකක්. ලකුණු දෙකක මොකටද? ජය පරාජයෙන් තොර එකට. ජය පරාජයෙන් තොර වුණාම ලකුණු 4 දෙපැත්තට දෙක දෙක බෙදලා දීලා තියෙනවා. විරුද්ධව ලකුණු 10ක් අරන් තියෙනවා. හරි නේද? පරාද දෙකට 8යි. ජය පරාජයෙන් තොර එකට 2යි. ජය පරාජයෙන් තොර එකට 2යි. හරිද? ඊට පස්සේ දැන් බලන්න මට කියන්න දැන් තරඟ කීයක් ඇවිල්ලාද අපිට මේ ගැමුණු පැරකුම් විජය කියන තීරු තුන සම්පූර්ණ කළා. ගැමුණු තරඟ 3ක් දෙනවා, පැරකුම් තරඟ 2ක් දෙනවා, විජය ජය පරාජයෙන් තොර 1යි. දැන් පහයි සර්. පහයි. ආ. 6යි. චොච්චොක් ගන්න 6යි නේද? පිස්සුතට ඈ? Yes. ඇයි නේද? අපහැදිලියා ඉන්නවද? ඉන්න මම මේක වගුවකට ගන්න පොඩ්ඩක් ඉන්න. ගැමුණු පැරකුම් විජය අබය අබේ. තරඟ 3යි 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 ජය 3යි 2යි 2යි A B B පරාජය බිංදුවයි 0යි 1යි 2යි C C ඊට පස්සේ ජය පරාජය තොර බිංදුවයි 0යි 1යි D D පිළ ලද ලකුණු E 12යි 8යි 2යි F F අවුඩ එතනට තියනනේ E තියෙන්නේ සර් එතනට. ඊට පස්සේ එරෙහි ලකුණු බිංදුවයි 0යි 4යි 10යි 10යි G G G හරි දැන් බලන්න අපි හොයාගත්ත නේද තරඟ 6යි කියන මේක ගත්තේ කොහමද ටීම් 4යි සෙල්ලම් කරන්නේ දෙන්නා බැගින් ටීම් 4යි සෙල්ලම් කරන්නේ දෙන්නා බැගින් පැහැදිලිද අපහැදිලි කෙනෙක් ඉන්නවද එතකොට එනවා 6 සමාරෝපිත 4 බෙදීම 4න් දෙකක් දෙකේ සමාරෝපිත බෙදීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 2 වැඩි කිරීම 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 මේකට මේක ගියා දෙවරක් 1 2යි 2යි දෙවරක් 3 6යි හරිද දැන් අපි ලොකු ළමයි නේද අපි මේක ගොඩක් කරලා තියෙනවා හරි නේද ඒක තරඟ 6යි රුවන්තිකා හැදිනේ සර්. හරි එතකොට තරඟ 6යි නේ තියෙන්නේ මෙහෙම බැලුවොත් 12ක් තියෙනවා තරඟ 6යි තරඟ 6යි දැන් බලන්න මෙයා දෙකක් දිනවා ලකුණු 8ක් තියෙනවා එහෙමනම් 8 දෙකෙන් බෙදුවාම එකකට කීයද 4යි
4යි. එහෙනම් 4 වරක් 3 මෙතන කීයක් එන්න ඕනේද? 12. 12යි. හරි. එතකොට මෙයා එකක් පරාදයි පරාද පිළට එරෙහිව ලකුණු 4යි. එතකොට දැන් මෙයා තරඟ තුනම නම් එතකොට මෙයා එක සෙල්ලම් කරනවා මෙයාත් එක්ක සෙල්ලම් කරනවා. මෙයා දිනලා තියෙන්නේ 2යි. එකක් පරාදයි එහෙනම් පරාදයක කාටද පරාදුනේ? ගැමුණුට. යමුණු. පරාදුනේ කාටද? ගැමුණු. පැහැදිලි නේද? හරි. එතකොට තරඟ 3යි 2යි 5යි. තව තරඟ කීයද? එකයි. එකයි. අපිට කියනවා විජය ජය පරාජයෙන් තොර 1යිලු පරාජය 2යිලු. එහෙනම් ජයග්‍රහණ කීයද? නෑ. 0යි. එහෙනම් අභයගේ ජයග්‍රහණ එකයි. 0යි. හැදෙන්නේ නේද? 0යි. ජය පරාජයෙන් තොර වුණේ කාත් එක්කද එහෙමනම්? විජයයි අබයයි නේ. විජයයි අභයයි එහෙනම් එයාත් ජය පරාජයෙන් තොර කීයද? එකයි. ජය පරාජයෙන් තොර 1යි නම් පරාජය වෙලා තියෙන්නේ කීයද? 2යි. එකක් පරාද. පරාජය වෙලා තියෙන්නේ 1යි ජය පරාජය 1යි එහෙමනම් ලකුණු කීයද? එකයි. 2යි. එහෙමනම් අභයට එරෙහිව ලකුණු කීයක් අරන් තියනවද? 10ක්. 10යි. ඔන්න උත්තර ටික. මේ ඔක්කොම හරියයි ඉන්නවද? ඔව් ඔව් සර්. ඒ ටික හරි. ඈ? ඒ ටික හරි සර්. හරිනේ. මේක හොඳ ප්‍රශ්නයක් නේද? සාමාන්‍ය පොඩි වෙලාවක් නැති වාරාට එනකොට හොඳ ප්‍රශ්නයක් මේක. අපහැදිලි අය ගැටළු සහගතයි ඉන්නවද? නෑනේ. එහෙනම් යමු ඉස්සරහට. සාමාන්‍යයෙන් මම ඔයාලට අපහැදිලි දැන් තිබ්බොත් ඒ හා සමානම වෙන දේවල් කරන විශේෂයෙන් ගණනය කිරීම වාගේ වයිදී. ඒ ඉස්සෙල්ලා අපි අර මේ වර්ගමූලය හැදුවා වගේ දැන් වර්ගමූලය මම හිතන හැමෝටම පුළුවන් කියලා. පහත සඳහන් ප්‍රශ්න කියවා ඒ ඇසුරෙන් 41 සිට 45 දක්වා ප්‍රශ්න වල පිළිතුරු සපයන්න. කමල් කියන මම පළවෙනියා පාල දෙවෙනියා විමල් කියන මම තුන්වෙනියා කමල් පළවෙනියා සුනිල් කියන මම පස්වෙනියා කමල් සිව්වෙනියා සේන කියන මම දෙවෙනියා විමල් තුන්වෙනියා පාල කියන මම දෙවෙනියා කමල් පළවෙනියා කියනවා. ඉහත එක් එක් පුද්ගලයා කර ඇති ප්‍රකාශ අතුරෙන් එක් ප්‍රකාශයක් නිවැරදි වන අතර එක් ප්‍රකාශයක් වැරදි වේ. ඒ අනුව එක් එක් පුද්ගලයා ලබාගත් ස්ථාන හඳුනාගෙන ඔවුන්ගේ නම් ඉදිරියෙන් දී ඇති තිත්තිරි මත ලියන්න. කමල් විමල් සුනිල් සේන පාල දැන් බලන්න මේ වගේ ස්ථානයකදී අපිට එක තැනක් කොහෙන් හරි හොයා ගන්න ඕනේ මේක වෙන් ගන්න පුළුවන් තැනක්. දැන් බලන්න එකම ස්ථාන පිළිබඳ කියවෙනේම කවුද? මම පළවෙනි පාල දෙවෙනියා මම තුන්වෙනියා කමල් පළවෙනියා මම පස්වෙනියා කමල් සිව්වෙනියා මම දෙවෙනියා විමල් තුන්වෙනියා මම දෙවෙනියා කමල් පළවෙනියා. දැන් මේ කමල් පළවෙනියා කමල් පළවෙනියා තුන් තැනක තියෙනවා නේද? කමල් පළවෙනි පාල දෙවෙනියා කියන එක දෙකක් තියෙනවා සර්. පාලත් කියනවා මම දෙවෙනියා කියලා කමලුත් කියනවා මම දෙවෙනියා කියලා. පාල දෙවෙනියා කියලා. මේක පොඩි ප්‍රශ්න. කමල් පළවෙනිය දෙකක් තියෙනවානේ. ඔව් කමල් පළවෙනිය දෙකක් තියෙනවා මම
කමලුත් සර් කියනවා. පාල දෙවෙනියා කියන එක හරි කියලා ගත්තා කියනවා සර් ඔක්කොම ටික. ඔව් මේකේ කමල් පළවෙනියා කමල් පළවෙනියා පාල දෙවෙනියා කියලා අනේ අපි එක තැනක රින්ග මේක වැරදිනොත් අනිත් එක හරිනේ. ඒක හන්ද ඉතර ඔව් අපි හිතමු කමල් කියනවා මම පාල දෙක කියලා කියනවනේ අපි හිතමු මෙතනින් යන්න. පාල දෙක. පාල එක කියන එක වැරදීනේ. ඔව් එතකොට එතකොට විමල් 3 කියන එක හරියනවනේ සර්. එතකොට අපි බලමු. පාල කියනවනේ එතන මම දෙවෙනියා කමල් පළවෙනියා කියලා. ඒක කමල් පළවෙනියා කියන එක වැරදිනේ සර්. එකක් වැරදිනේ. ආව්. එකක් වැරදි එකක් හරි. එතකොට මම දෙවෙනියා sorry. කමල් පළවෙනියා කියන එක වැරදෙනවා. මම දෙවෙනියා කියන එක හරිනේ ඒක. හරි. ඔව්. එතකොට සේන කියන මම දෙවෙනියා විමල් තුන්වෙනියා. එහෙනම් විමල් 3. 3 වෙනි. ඔව් විමල් කියන මම යා අනේක කමල් පළවෙනියා. ඒකත් හරි සර්. ඒකත් හරි. සුනිල් කියන මම 5 වෙනියා කමල් 7 වෙනියා. සේනගේ අපි ගත්තද නැහැ. ඔව්නේ. ගත්තේ නෑ සර් සේනගේ. සේන කියන මම දෙවෙනියා විමල් 3 වෙනි. හරිනේ. සේන කියන කතාව හරි. විමල් කියන මම 3 වෙනියා කමල් පළවෙනියා. ඒතර මම 3 වෙනියා කියන එක හරි. දැන් ඉතුරු වෙලා තියෙනවා කමල් සේන සුනිල්. කමල් කියප එක හරි. සුනිල් කියන මොකද මම 5 වෙනියා කමල් 7 වෙනියා සේන කියනවා sorry. සේනගේ ප්‍රකාශයත් හරි. එහෙමනම් කමල් සුනිල්ගේ එකක් අපි බලමු මම 5 වෙනියා කමල් 7 වෙනියා. මම 5 වෙනියා කියන එක ගත්තොත් සුනිල් නෑ සර්. එතන හරියන්නේ කමල් 7 වෙනියා කියන එක හරියන්නේ සර්. අනේ අය කියන්න පුළුවන් දැන් හදපු හන්දනේ කියන්නේ. හරිද? ඒතර මේකේ කියලා වැරදි ඊගාව එක. අපි කියමු කියන කමල් 7 වෙනියා කියන එක හරි. කමල් 7 වෙනියා. එතකොට එක දෙක ඉතුරු වෙලා තියෙන්නේ. සර් ඔකට එකට වැරදි එකට හරි දාගෙන යනකොට අහු වෙනවා සර්. එකට හරි දාගෙන එකට වැරදි දාගෙන යන්න ඕන සර්. එතකොට හරියන්නේ. හරි. කමල්ගේ මොකක්ද අපි කිව්වේ පාල කමල් කමල් පළවෙනියා සේන පාල දෙවෙනියා කියනවා කමල්. ඔව් මේක හරි මේක වැරදි. එතකොට පාලගේ පැත්තෙන් ගත්තොත් පාල දෙක කියන මම දෙවෙනියා කමල් පළවෙනියා කියලා. මේක හරි මේක වැරදි. සේන ගත්තොත් සේන කියනවා මම දෙවෙනියා විමල් 3 වෙනියා. එතකොට සේනගේ දෙවෙනි මම ප්‍රකාශය දෙවෙනියා කියන එක වැරදිනේ විමල් 3 වෙනියා කියන එක සේන මේක හරි. ඒතර විමල් කියනවා මම 3 වෙනියා හරිනේ මම 3 වෙනියා කියන එක හරි සර්. කමල් පළවෙනියා කියන එක වැරදි. වැරදි. සුනිල්ගේ කමල් 7 වෙනියා කියන එක හරියනවා මම 5 වෙනියා කියන එක වැරදෙනවා. එහෙම කිව්වට මෙහෙම අපි දැම්මට සර් ඕකේ දැන් ඉලක්කම් ටික දාගෙන යන්න ඕන සර්. අවසාන ඉලක්කම තමයි ඊට. මෙයා දෙකනේ. ඔව්. එතකොට කමල් කියනවා පාල 2 කියලා. අනිත් දෙක හරිනේ. මෙයා 3 කියලා එනවනේ. 3. විමල් කිය සුනිල් කියනවා කමල් 7 වෙනියා කියනවා. එතකොට මෙයා 3 වෙනියා. හරිද? හරි. 7 වෙනියා නේ 4 වෙනියා. 4 මේ වෙනියා. දෙකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට සර් මම ගත්තේ කමල් පළවෙනිය කියලා. එතකොට ආවත්. ඔව් සර්. සර් කමල් පළවෙනිය කමල් පළවෙනිය කියලා ප්‍රශ්නේ මේ දෙක විසඳෙන්නේ නැහනේ. මේ දෙක විසඳෙන්නේ නැහැ.
ඒක මම එක තැනකින් ගිහිල්ලා ඒක වැරදුනොත් ඊගා දැන් මේක එකයිනේ වරදින්න පුළුවන්. ඊට පස්සේ ඊගාවකින් යන්න. කමල් පළවෙනිය කියලා ගත්තාම එනවා සර්. දැන් කමල් දැන් අපි කියනවා කමල් කියනවා කමල් 1 කියලා. මෙයා 2 නෙවෙයිනේ. එතකොට මෙයාට තියෙන්නේ කීයද? 3 4 5. ඊට පස්සේ කමල් පාල කියනවා මම දෙවෙනියා කමල් පළවෙනියාද. එතන මම මෙයා දෙවෙනියා නෙවෙයිනේ. කමල් පළවෙනියා කියන එක හරියි. සේන කියනවා මම දෙවෙනියා විමල් තුන්වෙනියා. අපිට ඒක තාම හඳුන ගන්න බෑ. ඊට පස්සේ කියනවා කමල් පළවෙනියා මම තුන්වෙනියා. එතකොට පාල දෙවෙනියා කියලා ගන්න බැරිද? පාල දෙවෙනියා කියලා ගන්න බෑනේ. පාල දෙවෙනි. ඒතර පාල දෙවෙනියා. ඒතර මේකේ ගන්න පුළුවන්. සේන කියනවා මම දෙවෙනියා විමල් තුන්වෙනියා. ඒතර සේන 2 කියලා ගත්තොත් ඊට පස්සේ විමල් තුන්වෙනියා කියන එක අමාරු. විමල් කියනවා මම තුන්වෙනියා කමල් පළවෙනියා. දෙකම හරියනවනේ. මේ ප්‍රශ්නේ පොඩි පොඩක් එහාට මෙහාට සුනිල්ගේ පහ කියන එක හරි. සුනිල් කියන එක දැන් මේ කියන්නේ ඉස්සල්ලා ගත්ත එකේ නෑ මෙහෙම කියනවා අපිට එහෙම ගන්න පුළුවන්. නමුත් මෙතන පොඩි අඩුවක් තියෙනවා නේද? සම්පූර්ණයෙන් නිවැරදිවම හඳුනා ගන්න. සර් සුනිල් පහ කියලා දැම්මම එනවා ඒක. සුනිල් පහ තමයි සර් ආවේ නම්. පහස එතකොට එනවා සුනිල්ගේ එක දාන්න. සුනිල් කියන ප්‍රකාශය බලන්නකො සර්. සුනිල් 5 කමල් සිව්වෙනි. ඒක වැරදීනේ. එතකොට සර් සුනිල් පහට හරි දාගෙන කමල් පළවෙනි. ඒතර කමල් පළවෙනියා කියන එක හරිනේ. සේන කියන මම දෙවෙනියා විමල් තුන්වෙනියා. ඒතර සේන 2 කියලා ගත්තොත් ඊට පස්සේ 3යි 4යි නිතර එතකොට විසඳෙන්නේ නැහැනේ පාලයි විමලුයි. ඒක විසඳෙනවා සර්. ඒ වාක්‍ය සර් පාල 3 එතකොට. පාල 3 වෙනියා. පාල තුන්වෙනියා කියන එක කියෙන්නේ කොතනින්ද? එමෙන්න ඉතුරු වෙන්න ඕනේ. පාල කියන ප්‍රකාශයෙන් කමල් පළවෙනියා කියනවා පාල දෙවෙනියා කිව්වම කමල් පළවෙනියා කියන එක හරිනේ සර්. හරිනේ. එතකොට කමල්ගේ ප්‍රකාශයත් හරිනේ. නේද? ඔව්. එතකොට සර් ඒ දෙන්න කියන එක්කෙනා කියන ප්‍රකාශ දෙකෙන් එකක්නේ හරි කියන්නේ. ඔව්. එහෙම මාක් කරගෙන යනකොට එනවා සර් එහෙම. අඩුවක් නැද්ද මේකේ? සර් මේ කරගෙන කියන හරි නේද? දැන් කමල් කියන මම පළවෙනියා. එතන මෙයා එක නම් එමනේ. හරිද? ඊට පස්සේ පාල කියන මම දෙවෙනියා කමල් පළවෙනියා. එතන කමල් පළවෙනියා කියන එක හරි නිසා මේගොල්ලන්ට ආ එක එන්නත් බෑ. ඊට පස්සේ අපි හිතමු සේන කියන මම දෙවෙනියා විමල් තුන්වෙනියා. සේන 2 නම් 2 එන්න බෑ කාටවත්. විමල් තුන්වෙනියා කියන එක වැරදි වෙන්න ඕනේ. එතකොට විමල් දැන් කියන මම කමල් පළවෙනියා කියන එක හරිනේ. සුනිල් කියන මම පස්වෙනියා කමල් සිව්වෙනියා. කමල් සිව්වෙනියා කියන එක වැරදි. සුනිල් 5 කියන එක හරි. එතකොට දැන් ඉතුරු වෙලා තියෙන 3 4. 3 4 ඉතුරු වෙලා. එතකොට එතකොට විමල් 3 කියන එක වැරදිනේ සර්. අමෙන්න පොඩ්ඩක්. විමල්ගේ කියන මම තුන්වෙනියා කමල් පළවෙනියා. හරිනේ. විමල් තුන්වෙනියා නෙවෙයිනේ. සෝරි විමල් තුන්වෙනියා නෙවෙයි. රයිට්. එහෙනම් විමල් 4. එතන එයා 4 නම් මෙයා 5 නේ. හරි. එහෙම එනවනේ. හොඳයි නේද? ඔව් සර්. ඊට පස්සේ අමර වන්දුල චිත්‍රා දේවී එලන් සහ ප්‍රදී සහ ගෝමි මෙසේ ප්‍රකාශ කළා. අපෙන් අහන මොකක්ද අහන්නේ? අන්තිමට කියන ඉරුදින සාදයට එකතු වූ පිරිස විසින් කරන ලද ඉහත සඳහන් ප්‍රකාශ අනුව සතියේ දවස නිවැරදිව ප්‍රකාශ කළේ කවුරුන්දයි ඉදිරියෙන් ඇති ඉර මත ලියන්න.
කවුද හරියටම කිව්වේ? එලන් අපිට කියනවා සන්ඩේ අමර කියනවා අනිද්දා බදාදා කියලා. අනිද්දා බදාදා. එතකොට අනිද්දා බදාදා නම් අද කවද්ද? සඳුදා. සඳුදා. බන්දුල කියන ඔබ වැරදි. බදාදා අනිද්දා නව අදයි කියලා. ඒතර මෙයා කියන්නේ අනිද්දා කියලානේ. බදාදා අනිද්දා. ඊට පස්සේ බන්දුල කියනවා බදාදා අද. දේවි කියනවා අද සඳුදා අඟහරුවාදා බදාදා හව නෙවෙයි බ්‍රහස්පතින්දායි. අද සඳුදා අඟහරුවාදා බදාදා හව නෙවෙයි බ්‍රහස්පතින්දා කියලා දේවි කියනවා. අද බ්‍රහස්පතින්දා කියලා කියනවා. එලන් කියන ඔබට අමතක වෙලා ඉන්න අනිද්දාට පසුවයි බ්‍රහස්පතින්දා කියලා. එතන එලන් කියනවා ඉන්න අනිද්දාට පසුවයි බ්‍රහස්පතින්දා. එතන ඉන්න අනිද්දාවත්ද? බදාදා. එතන අනිද්දා බදාදා නෑ ඉන්න අනිද්දා පසුවයි බ්‍රහස්පති. එතන ඉන්න අනිද්දා තමයි බ්‍රහස්පති බදාදා වෙන්නේ නේ. ඊට පස්සේ ප්‍රෙඩි කියනවා මට හොඳට මතකයි ඉන්න අනිද්දා අඟහරුවාදා බව. එයා කියනවා අඟහරුවාදා තමයි ඉන්න අනිද්දා කියලා. ගෝපි කියන ඔබගේ ප්‍රකාශය වැරදි. පෙරේදා තමයි බදාදා. ගෝපි කියන පෙරේදා බදාදා. ඒතර අද කවද්ද? කවද අද? චිත්‍රා කියනවා ඉන්න අනිද්දා සිකුරාදා බව හරියටම කිව හැකියි. ඉන්න අනිද්දා සිකුරාදා කියලා. ඒතර අද කවද්ද? අද අඟහරුවාද නේද? අඟහරුවාදා නේද? ඔව්. කවුද ඇත්තටම හරියට කිව්වේ? එළෝ. කොහොමද එළන් කියලා කියන්නේ? සර් ඉරුදින සාදේ ඉරිදා මේ ප්‍රකාශ කරන්නේ සර් කට්ටියම. ඈ? ඉරුදින සාදයකට එකතු ඉරුදින ප්‍රකාශය. ඉරුදින අන්න එතනින් තමයි අල්ලගන්නේ. ඉරුදින සාදයට එකතු වූ පිරිසක් විසින් මේක කරන්නේ. එතකොට ඉරුදින ඉඳන් කොහොමද කියන්නේ? ඉරිදා ඉඳන් කිව්වම හෙට සඳුදා අනිද්දා අඟහරුවාදා. අනිද්දා අඟහරුවාදා නේද? අද බදාදා කියන්නත් බෑ. අද ඉරිදානේ. අද බ්‍රහස්පතින්දා කියන්නත් බෑ. එලන් කියනවා බදාදා ඉන්න අනිද්දා කියලා. එතකොට ඉරිදා සඳුදා හෙට අඟහරුවාදා අනිද්දා බදාදා ඉන්න අනිද්දා. ප්‍රෙඩි කියනවා ඉන්න අනිද්දා අඟහරුවාදා වෙන්න බෑ. සිකුරාදා කියලා කියනවා අද අඟහරුවාදා කියලා. එහෙනම් කාගේ ප්‍රකාශයද හරි? එළන්ගේ ප්‍රකාශය. එලන්ගේ ප්‍රකාශය. විහාතලිස් 6 මේක මම දාපු ප්‍රශ්න ටිකක් 2022 මැයි මාසයේ පළමු දින ඉරිදා දිනයකට යෙදේ නම් 2025 මැයි මාසයේ පළමු දින යෙදෙන්නේ කවර දිනයකටද? කවදද යෙදෙන්නේ? බ්‍රහස්පතින්දා. ආ? බ්‍රහස්පතින්දට නේ සර්. දෙක එන්නේ කවදටද? මැයි මාසේ පළවෙනිදා ඉරිදා. 23 කවද්ද එන්නේ? සඳුදා. 24 බදාදා. බදාදා. ඇයි 24 බදාදා වෙන්නේ?
අධික අවුරුද්දක් නිසා. අධික අවුරුද්දක් අන්ද එහෙනම් 25 බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා සිය නිවසේ උත්සවයකට පැමිණි සිය මිතුරෙකුට ආමන්ත්‍රණය කළ සිරිපාල මට සහෝදර සහෝදරියන් කිසිවෙකු නැමත. නමුත් අර ඈතින් රතු පාට කමිසයක් ඇඳ සිටින්නාගේ පියා මගේ පියාට කියන්නේ පියා කියලා. ලෙස පැවසීය. ඈතින් සිටින පුද්ගලයා වෙන්න ඕනේ සිරිපාලගේ කවුරුද? පුතානේ. පුතා. පුතානේ. ආ උත්තර දෙනවද? තා උත්තර දෙන්න. මට ඒක තේරුණා. ඈ? ඒක තේරුණා. කියන්නේ මට සහෝදර සහෝදරියන් කිසිවෙකු නැමත. නමුත් අර ඈතින් රතු පාට කමිසයක් හැඳ සිටින තැනැත්තා මගේ පියා තැනැත්තාගේ පියා මගේ පියාට කියන්නේ පියා කියලා. මට සහෝදර සහෝදරියන් කවුරුත් මට කවුරුත් මං විතරයි පවුලේ ඉන්නේ. හැබැයි රාති ඈතින් ඉන්න එක්කෙනාගේ පියා මගේ පියාට කියන්නේ පියා කියලා. හරිද එතකොට? දැන් තේරුණා. පැහැදිලිද? එතකොට මේ පියා මේ sorry පුතා හෝ දුව වෙන්න බැරිද? කමිසයක් රතු පාට කමිසයක් කියලා කියනවනේ. රතු පාට කමිසය අඳ පුතා කියලා කියන්න පුළුවන්. හැබැයි අද නම් එහෙම කියන්නත් බෑනේ. උදේනි කැඩි කැඩි ඇහෙන්නේ උදේනි. හරි මේ කමිසය අඳ පුතා කියලා කියන්න පුළුවන්. හැබැයි අද කමිසෙට බේද නෑ නේද? ගවුමට මනින්න බෑනේ. ආ ඇඳුමෙන් මනින්න බෑනේ. ඔව් එහෙම එකක් තියෙනවා. දැන් ගවුමක් කියලා කරන කෙලින්ම අපිට කියන්න පුළුවන්. සාමාන්‍ය ඇඳුම් වල විශේෂත්වයක් තියෙනවා නේද? සාමාන්‍ය බලන්න මේ දැන් අපි දූලන්ට පුතා කියලා කියනවානේ. පුතාලට දූ කියලා කියන තරවදාක. නෑ සර්. නෑ. දැන් දූලා කලිසම් අඳිනවා. පුත්තු කලිසම් අඳිනවා. දූලත් කලිසම් අඳිනවා. දූලා අඳින ගවුම් අඳිනවද පිළිපැන්නේ නැහැ. බ්ලවුස්, ස්කර්ට් ඊට පස්සේ සාරි ඒ මොකුත් අඳින්නේ නැහැ නේද? විශේෂත්වයක් තියෙනවා බලන්නකෝ. පිරිමි අඳින හැම එකක්ම කාන්තාව අඳිනවා. පිරිමින්ට කියන නම් කියන ඕනම නමක් කාන්තාවන්ට කියන. හැබැයි කාන්තාවන්ට කියන නම් පිරිමින්ට කියන්නේ නැහැ. කාන්තාවන් අඳින එකම ඇඳුමක්වත් පිරිමි අඳින්නේ නැහැ. කොණ්ඩේ බඳින අයයි, කරාඹු දාන අයයි, කන් විදින අය නම් ඉන්නවා. ඒ හැරෙන්න විශේෂත්වය තියෙනවා මේකේ. දැන් කවුද දැන් දුවෙකුට පුතා කියලා කිව්වම හරි අභිමාණයෙන් එයා කැමතියි ඒකට. හැබැයි පුතේකට දුව කියලා කිව්වොත් නොපෙනෙන දෙයක් තියෙනවද ඒ තුල? ඈ? ඔව් හරි. අපි පුතා කියලා කියමු. තේරුණා නම් හරි කාරණේ. උපන්දින සාදයකට පැමිණි පිරිස 50ක් වූ අතර 60ක් කාන්තාවන් විය. කාන්තාවන් එකිනෙකා වැළඳගෙන සුහදතාවය පළ කළ අතර අනෙක් සෑම දෙනෙකුටම එකිනෙකා සමග සුහදතාවය පළ කරන්නට අතට අත පළ කරන ලද්දේ අතට අත දීමෙන්ය. මෙම පිරිස අතර අතට අත දීම් කොපමණ සංඛ්‍යාවක් සිදු වූයේද? පණහක් ආවා. 60 කියන්නේ 30ක් කාන්තාවෝ 20ක් පිරිස. කොච්චර තිබ්බාද? හැදුවේ නැහැ නම් හදන්නකො.
799 210ක් ආවා. 210ක්. 210ක් ආවා. 799ක් ආවනේ සර්. 799ක් ආවා. තව 380ක් ආවා. 190යි. ඈ 380ක් ආවා. 435යි 435යි. හා තව තියෙනවද? 190යි සර්. 190 දැන් බලන්න මේ 30 දෙනා එකිනෙකා අතර දුන්නාද? නෑනේ. නෑ. එතකොට මෙතන ඉන්න පිරිමි එක්කෙනෙක් කී දෙනෙකුට අතර දුන්නාද? 49 දෙනා. 19කට. 49යි. 49කට දුන්නා. ඔව්. පැහැදිලිනේ? හරි නේද? හරි සර්. හරි. එතකොට ඊළඟ එක්කෙනා 48යි. 48යි. ඊගාව එක්කෙනා 47යි. 47යි. එහෙම ගිහිල්ලා අන්තිමයා එකයි. දෙන්නේ නැහැ. අන්තිමයා කාටවත් නැහැ සර්. දෙවෙනියා එක්කෙනෙකුට දෙනවා. දෙවෙනියා එක්කෙනෙකුට දෙනවා. නම ලියන ඔයාලා කියන හන්ද 49යි 48යි 47යි 46යි 5යි 44යි 43යි 42යි 41යි 40යි 39යි 38යි 37යි 36යි 35යි 34යි 33යි 32යි 31යි 30යි. දැන් කීයක් තියෙනවද? 30යි 29යි 28යි නෑ සර්. හරි. 25යි 24යි 23යි 22යි 21යි 20යි. උතනින් එහාට තියනවාද? උතනින් එහාට තියනවාද? ඈ මට කියන්නකෝ එතනින් එහාට තියනවාද කියලා? මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. ඇයි සංකීර්ණ කියන්නකො? ඇයි සංකීර්ණ? මේ 30 දෙනා එකිනෙකාට අතරත් දෙනවද? නෑ. නෑ. නෑ සර්. 30 දෙනා එකිනෙකාට අතරත් දෙන්නේ නෑ. 30 දෙනා එකිනෙකාට අතරත් දෙන්න කොච්චර වෙන්න ඕනද? 30 වැඩි කරනවා 31න් බෙදනවා 15යි 15 සර 1 15න් 5 15 සර 3 45යි 1යි 46යි. 465. එතකොට මේ 30 දෙනා අතර එකිනෙකාට අතරත් දීම් කොච්චර වෙන්න ඕනේද? සර් 29 නෙමෙයි සර් වැඩි කරන්න එක 31න්ද සර්? 31න්ද වැඩි කරන්න සර් 29න්. 30 වැඩි වෙන කීයද? 29 නෙවෙයිද සර්? දැන් 3 දෙනෙක් කියන අතර අත දීම් කීයක් තියනවද? දෙක. sorry. ඔව් දෙකේ sorry. 30 29 නේ 29. හරි. 29 හරි. 15 9ක් 135යි 15 දෙකක් 30යි 435යි. හැමෝම අතර දැන් මේ 435 වුණාද? නෑ. මේ 435 උනේ නෑ. පැහැදිලිද? එතන 50ම අතර අත දුන්නා නම් 50ම අතර අත දුන්නා නම් කොහමද? 50 වැඩි කිරීම 49 බෙදීම 2. 1225. 1225යි
හැමෝම අතර අත දුන්නා නම් මේ ටික වෙනවා. මේ ටික වුණාද? නෑ. එහෙනම් කීයද? 790. 790. කවුද 790 කියලා කිව්වනේ? කවුද කිව්වේ? මට ඒක මතකයක් තියෙනවා. පැහැදිලිද අපැහැදිලිද? පැහැදිලිද අපැහැදිලිද? පැහැදිලි සර්. මොහමඩ්? තිලිනි? පැහැදිලි නේද? සාමාන්‍යයෙන් ප්‍රශ්න සංකීර්ණ කරන්න පුළුවන් ඒවා මම කියවනේ ප්‍රතිශත අනුපාත වලින් පුළුවන්. 100 දෙනෙක් හිටියා. එතකොට දැන් එහෙම දෙන්න පුළුවන් නේ. ඈ? දැන් ඒ අතර හිටියද අපිට දෙන්න පුළුවන්. එක උත්සවයකට ආවා 100 දෙනෙක්. එතන හිටියා දැන් අපි තුමු අතරත නොදෙනා ඉන්නවනේ. අතරත නොදෙනා ඉන්නේ කවුද? අයිබුවන් කියන අය ඉන්නනේ. එතන මෙන්න මේ අය අතරත දීමෙන් වැළකී සිටියා. දැන් මේ කොවිඩ් දවස්වල එහෙම ප්‍රශ්න දෙන්න පුළුවන් නේ. උත්සවයකට ආවා. අපි තුමු 100 දෙනෙක් සහභාගී වුණා. ඒ අයගෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වය තුල 150ක් අතරත් දිවින් වැළකී සිටියා. ඒ වගේම මේක ඊට වඩා සංකීර්ණයි. 100ට කාන්තාව සිපු වෙලා දැන් අනිත් අයට අතරත් දෙනවා. හරි අපි ඉස්සරහට. කපිලට මොහමඩ් ඇහෙන්නේ නැහැ මොහමඩ් කැඩි කැඩි ඇහෙන්නේ. මොහමඩ් අපිලට මේසයක් නිපදවීමට පැය 8ක් අවශ්‍ය වෙන අතර පැය 8ක් යනවා. පියදාසගේ අතර පියදාස කපිලගේ කාර්යක්ෂමතාවයෙන් 80%ක වේගයෙන් එම කාර්ය ඉටු කිරීමට සමත් වේ. එතන 80%ක වේගයෙන් එම කාර්ය ඉටු කරනවලු පියදාස. එතන පියදාසට ගත වෙන කාලය කොච්චරද? පියදාසට ගත වෙන කාලය කොච්චරද? කපිලගේ කාර්යක්ෂමතාවයෙන් 80%. ඔව්. එතකොට කොච්චරද? පහෙන් එක. මට ඕනේ පහෙන් මේ කාලය ඕනේ පැය වලින්. පැය 6 මිනිත්තු 24ක්ද? පුළුවන් නම් කියන්න කාලය ගත්තට කමන්නේ. කපිල පියදාසට මේසයක් නිපදවන්න ගත වෙන කාලය නෑ රුවන්තික 9 නෙවෙයි. උදිනේ very good. කපිලගේ වේගයෙන් 80%යි. එතන පියදාසගේ 80%ක් සමානයි කපිලගේ වේගය නේද? ඈ? තේරුණාද? පැහැදිලිද? මම ඇහෙනවද? කාටවත් මම ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර් ඇහෙනවා. දැන් මෙයා මේ කපිල දැන් පියදාස මෙයාගේ වේගයෙන් 80%යි. 80% කියන්නේ කාර්යක්ෂමයිද අකාර්යක්ෂමයිද? අකාර්යක්ෂමයි. ඈ? අකාර්යක්ෂමයි. අකාර්යක්ෂමයි. ඒකේ අදහස් කරන්නේ මෙයා 10ක් හදනකොට මෙයා කීයද හදන්නේ? 8යි නේද? ඈ? ඇදිලිද? එතන මෙයාට 10ක් හදන්න බෑ කීයක් යනවද? 80. 80යි. ඒ 80ට මෙයා කීයද හදන්නේ? 8යි. 8යි. එහෙනම් මෙයාට කීයද බෑ? 10යි. 10යි. ඒක හොඳ ප්‍රශ්නයක්. පැහැදිලිද අපැහැදිලිද? අයත් බලන්න.
පැය 8යි. මොකද කියන්නේ වේගය කොහමද? 180යි කියන්නේ මෙයා 100යි නම් මෙයා කීයද? 80. 80යිනේ. 80යි. අපි ලොකු කරලා පොඩි කරගන්න අග බිඳුව කපමුකෝ. එතකොට මොකද වෙන්නේ? මෙයා 10යි නම් මෙයා 8යි. 8යි. මෙයා 10ක් හදන්න මෙයා 8යි. ඕක නේද කාර්යක්ෂමතාවය කියන්නේ? ඔව්. ඈ? එනවද? ආද නැද්ද? එක පාට නම්බර්ස් වගේ උත්තර නොදීනකොට මමත් නිකන් අප්සෙට් වෙලා. තේරුණාද? ඔව් සර්. දැන් 180 කියන්නේ මෙයාගේ වේගයෙන් මෙයා 80යි කියන්නේ මෙයා 10යි නම් 100යි නම් මෙයා 80යි. එහෙනම් 10යි නම් මෙයා කීයද? 8යි. 8යි. ඔන්න දැන් බලන්න ගන්න විදිය. මෙයා 10ක් හදන්න පැය කීයක් යනවද? පැය 80. ඈ? පැය 80. පැය 80යි. මෙයාටත් පැය 80යි නම් එයා කීයක් හදනවද? 8යි. 8යි. 8යි නම් පැය කීයද? 10යි. 10යි. නේද? තේරුණාද? තේරුණාද? මේස 9යිනේ ඔව් සර්. සර්. මම දැන් අපි ඉස්සරහට යන්න. මම මේ කියන කතාව පැහැදිලිද? ඔව් ඔව් සර්. හරි. වැඩ කරපු කාලය කොච්චරද? පැය 80යි. පැය 40යි නේ. ඔව් දෙන්නම 80යි සර්. ඕනේ නෑ එක එක්කෙනා වෙන වෙනම වැඩ කරන්නේ. මේ 40ට මෙයා කිව්වද? 5යි. මේ 40ට මෙයා කීයක් හැදුවද? 4. 4. එහෙනම් ඔක්කොම මේස කීයක් හැදුවද? 9යි. 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 අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? දෙන්නම හැදුව මේස ගණන අහන්නේ සර්. මේ ප්‍රශ්නෙට උත්තරේ හරියටම හරි කාගේද? මගේ හරි සර්. 9ක් හැදුවා. හේරත්ගේ හරි. තව? හරි සර්. හරි. තේරෙනනේ? බලන්න මේක හොඳ ප්‍රශ්නයක්. මම කියවනේ අනුපාත ප්‍රතිශත දාපු ගමන් අපි හිර වෙනවා කියලා. ඒක හන්ද මේ වගේවා එකක් හැදුවත් කමක් නැහැ. ඊට පස්සේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මොකද්ද මේකේ තියෙන දේ කියලා. හරි ඊගාව එක. ඊට උත්තරේ. එක්දාස් හයසිය හැත්තහත. 674යි මට ආවේ. 1488යි නේ. 88යි කියලා ගත්තා සර්. දිනාද? 1488යි කියලා ආවේ සර්. 1400 88යි. තව කවුරු ඉන්නවද? වෙන උත්තර අපෝ ඉන්නවද? ජයන්ති very good. very good ජයන්ති. 1674යි මටත් ආවේ. කීයද? 1674යි. 1674යි. ඒ උත්තරය මොකද? මයිකල් මොකද උනේ? 2000 ගණක් ආස ඒක වැරදි. තිලිනේ? ඇහුන්නේ නැහැ. තිලිනේ හඬ ඇහෙන්නේ නැහැ තිලිනේ. 1240කට භාණ්ඩය මිලට ගත්තේ ඇහෙන්නේ නැතිනේ
මිල ලකුණු කොලේ කොහමද? විකුණුම් 100යි නම් ලාභය 33යි 3න් 1යි. මම ඔයාලට කිව්වා මේ උත්තරය කැඩි ඇහෙන්නේ තිරෙනේ සිග්නල් මැදිය තියාට 33යි 3න් 1යි කියලා දකින්නකොටම මම කිව්වා මොකක්ද මේක? මතකද? 3න් එකක් 3න් 1යි. හොඳට මතක තියාගන්න මේක 3න් 1යි. මේක 3න් 1යි. එහෙනම් මේක 3යි. විකුණුම් මිල තියෙනවා ලාභය තියෙන ඊගාට මොනවද තියෙන්නේ? පිරිවැය 3කට එක්කොත් එකක් ලාභය නම් එහෙනම් අරන් තියෙන්නේ කීයටද? දෙකට මේක මොකද්ද? මේ තුනේ කොයි එකද? යනුම් මිල පිරිවැය කියන්නේ. පිරිවැය. මේක පිරිවැය නම් බෙදන්නේ පිරිවැයෙන්. එහෙනම් ලකුණු කළ මිල කීයද? 3. වැඩි කරනවා 1860යි. ලකුණු කළ මිල. විකුණද්දි මොකද කරන්නේ? මේකෙන් 10ක් අඩු කරනවා. කීයක් අඩු කරනවද? 1600 කියන්නේ 1674. පැහැදිලිද? තේරුණාද? පුද්ගලයෙකු දෙදහස් 480කට භාණ්ඩයක් මිලටගෙන විකුණුම් මිලෙන් 20ක ලාභයක් ලැබෙන පරිදි මිල ලකුණු කර විකුණුම් මිලෙන් 20ක ලාභයක් ලැබෙන පරිදි මිල ලකුණු කර විකිණීමේදී 5ක වට්ටමක් ලබා දෙන ලදී. විකුණුම් මිල කීයද? වට්ටම කීයද? 5යි. විකුණුම් මිල කීයයිද? විකුණුම් මිල 100යි නම් ලාභය 20යි කියලා අරන් තියෙන කීයටද? 80ට 80ට. මතක තියාගන්න දරුවනේ මෙන්න එක මොඩල් එකක්. විකුණුම් පිරිවැයෙන් ලාභයේ තීරණය යන මොඩල් එක ඕක. එතකොට අරන් තියෙන්නේ 2480යි මේ දීලා තියෙන දත්තය ඊට අදාළ අනුපාතයෙන් බෙදන්නේ. මේක පිරිවැය එහෙනම් බෙදන්නේ කීයද? පිරිවැයට අදාළ අනුපාතයෙන් අපිට මෙල ලකුණු කළ මෙල 100න් වැඩි කරලා 3100 9 1.0 100 අඩු කරනවා වට්ටම 105යි. හොඳට මතක තියාගන්න මම නිරන්තරයෙන් කියනවා 110 කීයද? 310 මනසින්ම සුළු කරන්න 310 එකෙන් බෙදෙන තුවාම 155 පැහැදිලිද? 1945 දැන් මම දැකලා තියෙන සමහර මෙන්න මෙහෙම හදනවා 3100 වැඩි කිරීම 100ට 5 ඊට වඩා මේක ලේසි නේද? හිතෙන් හදන්න පුළුවන් නේද?
ඈ හරි තව එකක් අපි හදමු අමල් භාණ්ඩයක් මිලටගෙන පිරිවැයට විකුණුම් මිලට සියයට 25ක ලාභයක් ලැබෙන පරිදි මේක ලකුණු කර විකිණීමේදී 5ක වට්ටමක් දී රුපියල් 5320කට අලෙවි කරන ලදී. භාණ්ඩයේ ගැනුම් මිල කීයද? භාණ්ඩයේ ගැනුම් මිල කීයද? දැන් මට කියන්න මෙන්න පිරිවැය කොහමද වෙන ලකුණු කළේ? පිරිවැයෙන් විකුණුම් මිලෙන් 25ක ලාභයක්. මේක 100යි නම් මේක 25යි මේක 75යි මේ 75 තමයි දීලා තියෙන්නේ. 75න් බෙදනවා වැඩි කරන්න කීයෙන්ද? 100. විකුණුම් මිල. විකුණුම් මිල. ඊට පස්සේ විකුණද්දී මොකද කරන්නේ? 100ට 5ක ඩිස්කවුන්ට් එකක්. 100යි නම් ලකුණු කළ මිල 5ක් අඩු කරනවා. එහෙනම් කීයද විකුණන්නේ? 95ට. 95ට. මේක 100 නම් විකුණුම් මිල කීයද? 95යි. මේ 95 මිල කීයද? 5320යි. 5320. පටස් කරලා කැපුවා. මෙතන 15යි මෙතන 19යි. එතකොට 19යි x සමානයි 15 මේක වැඩි වෙනවා. 0යි 30යි 48යි 75යි අතර 79යි. දෙපැත්තම 19න් බෙදෙනවා. 19වා 28යි 76යි 4යි 4ක් ඉතුරු 48ට 2යි. උඩුකල 15 බින්දුවේ 15 දෙක 30න් බින්දුව 15 45 48යි 15 75යි 79යි 19ට 4යි 19 76යි 76යි කියන්නේ 3යි නේ 3යි කියන්නේ 38යි 38ට 2යි බින්දුව හරිද ඕනම ගානක් පොඩක් ස්ටඩි කරන්න අපි ස්ටඩි කරනවා කියන්නේ ස්වයංව මේක අධ්‍යයනය කරන්න මේ පැත්තට ගියාම එන්නේ මෙහාට එන්නේ අනිත් පැත්තට දැන් මෙතනින් පටන් ගත්තා නම් එන්නේ 5320 මෙතන 100න් 95 නේද වැඩි කලේ ආසන්නද මේක ඔව් සර්. එනවද එහෙනම් 5600 වැඩි කළා 100න් ඊට පස්සේ මෙතන මොකද කළේ 100න් බෙදලා 100න් වැඩි කළා එහෙනම් මොකද කරන්න ඕනේ 100න් බෙදලා 100න් බෙදලා 75න් වැඩි කරනවා. මේක කැපුවා මෙන්න 19යි මෙන්න 15යි 19න් බෙදන්න 2යි 38යි 53 කියන්නේ 15 152ට 8යි. 8යිද 152ට 2 අඩුවට 8යි 7යි 15යි ඔව් 280 15 වැඩි කරලා 2800 4200 එනවා නේද එනවද
ඔව් සර්. මගේ මේකේ වැඩිද මන් දන්නේ නැහැ. අපි මෙහාට ගියා මෙන්න උත්තරේ මෙහාට යනකොට එන අනිත් පැත්ත. දැන් මේ බලන්න මේ මිල වැඩි කළා මිල 75න් බෙදලා 100න් වැඩි කළා ආයි 100න් බෙදලා 95න් වැඩි කළාම තමයි 5320 එන්නේ. මෙහාට එනකොට මොකද වෙන්නේ? මෙහාට එනකොට මොකද වෙන්නේ? මේ රිද්ම් එක හඳුනා ගන්න. මේ පැත්තට එනකොට මොකද වෙන්නේ? මේක උඩයට මාරු වෙනවා. මොකද වෙන්නේ? 95න් බෙදලා 95න් බෙදලා 100න් වැඩි වෙනවා. 100න් වැඩි කරනවා. මේකට උඩයට මාරු වෙනවා. මොකද වෙන්නේ? මේක 70 100න් බෙදලා 75න් වැඩි දැන් මොකද වෙන්නේ? 100න් බෙදලා 75න් වැඩි කරනවා. තේරුණාද? මෙහෙම කපලා දාන්න. පැහැදිලිද? මෙන්න මේ සුළු කිරීම පැත්ත පොඩ්ඩක් ස්ටඩි කරන්න. අපි මේ දැන් මම ගණන් කොච්චර හැදුවා කරන්නේ ඔයාලා ස්වයංව හිමින් සැරේ මේ ගැන අවධානය යොමු කරලා මේක මේ උත්තරේ එනවාද කියලා පොඩ්ඩක් බලන්න. එහෙම වුණොත් මේ වගේව අල්ලගන්න නැකි මේවා සාමාන්‍යයෙන් දෙනම අඩු. නමුත් මේක නොදුන්නට ඔයාලා දැන් ඒකාබද්ධවලදී කොස්ටිං වලදී ගොඩාක් තියෙන මේවා ප්‍රතිශත අනුපාත ගොඩක් තියෙනවා කොස්ටිං වල. ඒක නිසා ඒ පැත්ත පොඩ්ඩක් අධ්‍යයනය කරලා තමයි ග්‍රහණය කරගන්න. මම කියන්නේ ග්‍රහණය කරගන්න. මොකද්ද මේකේ තියෙන කෝ එක කියන්නේ. හරි. මොනවද තියෙන ප්‍රශ්න වෙන? Any problem? Any problem? No problem then. හරි එහෙමනම් අදට මම නවත්තනවා. සියලු දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා.